සාදු සාදු සාදු. 2013 වසරේ 5 වෙනි මාසේ 11 වෙනිදා භාවනා වැඩසටහන. මේ භාවනාව විදර්ශනා භාවනාව, විමසා බැලීමේ භාවනාව. කුමක්ද විමසන්නේ? සත්‍ය නම් කිම? නිර්වාණය නම් කිම? අවසාන ආලෝකය එහෙම නැත්නම් අවබෝධය කිම? කුමක්ද යන ප්‍රශ්නාර්ථයයි. ඔබේ මනස තුළ තිබෙන උසස්ම තලය කුමක්ද කියලායි මේ හොයන්නේ. දැනට ඔබට තියෙන්නේ දර්ශනයක් නොවේ. ඔබට දැනට ඔබේ බුද්ධිය මත තිබෙන්නේ මතකයක්. හොඳට පරීක්ෂා කරලා බලන්න. ඔබ ජීවත් වෙන්නේ, ඔබ හොඳ නරක බෙදාගන්නේ කියලා දුන්නු විදියට. මතකය හරිම ප්‍රමුඛයි. පින් හැටියට කරන්නේත් මතකයෙන්, පව් හැටියට කරන්නේත් මතකයෙන්. මේ මතකයේ රැඳිච්ච ලෝකයේ මිනිස්සු හරි අසරණයි. ඒ මිනිස්සු රොබෝ යන්ත්‍ර වගේ, කොම්පියුටර් වගේ. ඒකට දාන දත්තවලට අනුව තමයි වැඩ කරන්නේ. ඉතින් හරි අසරණ මිනිස්සු පිරිසක් තමයි මේ මතකය තුල ජීවත් වෙන මිනිස්සු. ඔබ දැන් පෙරලෙන්න ඕන දර්ශනයක් ඇති මිනිස්සෙක් බවට. තථාගත දර්ශනයට එන්න ඕන. තථාගත දර්ශනය කියන්නේ තත්තාකාරේ දැකීම. තත්තාකාරේ දැකීම. ඔබ තත්තාකාරයේ දැකීම කියලා හිතන්නේ සමහර වෙලට ගොඩාක් දෙනෙක් හිතන්නේ මේ යථාර්ථය කියන්නේ ජීවිතයේ හැම දෙයක්ම නැති වෙනවායි කියලා. නැති වෙන එක, ඇති වෙන එක, පවතින එක යථාර්ථය නෙමෙයි. ඒක තමයි උඩාර්ථය. පේන්න තියෙන අර්ථය ඒක තමයි. මොකද්ද? ඇති වෙනවා, පවතිනවා, නැති වෙනවා. ඒක යථාර්ථයක් නෙමෙයි, ඒක උඩාර්ථයක්. පේන්න තියෙන දේ. යථාර්ථය කියන්නේ ඇති වෙන්නෙත් නෑ, පවතින්නෙත් නෑ, නැති වෙන්නෙත් නෑ. මේ ඇති උනායි කියන්නේ, මේ පවතිනවායි කියලා කියන්නේ, මේ නැති උනායි කියලා කියන්නේ නැති දෙයක් ඇති කරගත්ත විඥානමය ලක්ෂණය පමණයි. නැත්තම් ලෝකේ ඇතිවීමකුත් නෑ, පැවතීමකුත් නෑ, නැතිවීමකුත් නෑ. ඔබ කියයි ජලය ගලා බසිනවා පහළට. එහෙත් ජලය කිසිදා පහළට ගලා නොබසී. ඔබගේ විඥානයයි ගලා බසින්නේ. ඔබට ඒ தত্ত্বය තේරුම් ගැනීමට නොහැකි මන්ද ඔබ තථාගත දර්ශනයට තවමත් නොපැමිණි නිසා. ඔබගේ මතකය කියන්නේ ජලය පහළට ගලා බසී. තථාගත දර්ශනය කියන්නේ කිසි කල ජලය පහළට ගලා නොබසී.
එයයි තත්ත්වාකාරය. එයයි ඇත්ත తত্ত্বය. දුක කියන්නේ විඥානේ හදාගත්ත දෙයක්. සතුට කියන්නේ විඥානයේ විසින් තනා ගන්න ලද හදා ගන්න ලද දෙයක්. බය කියන්නේ විඥානයේ විසින් හදා ගන්න ලද දෙයක්. රටක් කියන්නේ ජාතියක් කියන්නේ ආගමක් කියන්නේ විඥානයේ තුල හදා ගන්න දෙයක්. ගයක් කියන්නේ විඥානයේ තුල හදා ගන්න දෙයක්. ජීවිතය කියන්නේ විඥානයේ තුල හදාගත්තු දෙයක්. සියලුම මිනිස්සු යම්කිසි උම්මාදයක යම්කිසි රැවටීමක මුලාවක පැටලී සිටිනවා. ඒ මුලාවෙන් අත්මිදවන්න තමයි බුදුහාමුදුරුවෝ ලෝක පහළ වුණේ. ඒකත් මේ අහසින් පහළ වුණා නෙමෙයි. මෙලව පහළ වෙලා මිනිස්සෙක් හැටියට ඒ මිනිස්යා විසින් දරන ලද විශිෂ්ට කැපවීමක ප්‍රතිඵලයක් හැටියට. ඒ නිසා මේ අහඹු සිදුවීමක් කියන්නේ වශයෙන් අපි යම් ආකාරයක දර්ශනයක් ඇති කරගෙන තිබ්බත් පසුව ඒක විශිෂ්ට මහන්සියක ප්‍රතිඵලයක්. දැන් අපිට කියන්නේ බුදු වෙන්නම මේ ලෝකෙට ආවා. දිව්‍ය ලෝකේ ඉඳලා ඊට පස්සේ බුදු වෙන්නම තමයි මේ කැලේ ගිහිල්ලා ඕමනාවෙන් දුක් විඳලා කියලා. එහෙම එකක් නෑ. සසර පුරුදු සමුදායක් තිබුණා. නමුත් තමන් බුදු වෙනකන් දන්නෙත් නෑ බුදු වෙයිද නැද්ද කියලා. එහෙම දන්නවනම් අර ආකාරයේ දුක් විඳින්න ඕනේ නෑනේ. නිසා මහත් වෙහෙසක ප්‍රතිඵලයක්. සත්‍ය ගවේෂණයක ප්‍රතිඵලයක් තමයි මේ සම්බුද්ධත්වය කියලා කියන්නේ. ඔබටත් මේක පිනට නම් නිකම් පහළ වෙන්නේ නැහැ. සත්‍ය සෙවිය යුතුයි. සත්‍ය යනු කවරක්ද? සත්‍ය යනු කවරක්ද? සත්‍ය යනු කිසිවක්ම නැත. ඇතනම් ඇත්තේ මායාවක් පමණි. සත්‍ය යනු කිසිවක්ම නැත. යමක් ඇතනම් ඇත්තේ මායාවක් පමණි. යමක් කියලා දෙයක් තියෙනවා නම් ඒ තුල තියෙන මායාවක්. සත්‍ය යනු කිසිවක්ම නැත. ඒ කිසිවක්ම නැත කියන එකට පාලි වචනය තමයි අනිත්‍ය. අනිත්‍ය. ඔක සරලම අරගෙන තියෙන්නේ බෞද්ධ සමාජයේ ඊටාම වැරදි කැඩෙනවා බිඳෙනවා මැරෙනවා නැති වෙනවා කියන එක. ඒ කියන්නේ මේ කිසිවක්ම නැත. කිසිවක්ම නැත්තම් එතන ශූන්‍යයි කියලා කිසිවෙකුට ප්‍රකාශ කරන්න බෑ. එහෙම කිව්වොත් වැරදි. කිසිවක්ම නැහැ කියලා කියන්නේ ශූන්‍යතාවයක් නැහැ.
කිසිවක්ම නැහැ කිව්වොත් කිසිවක්ම නැහැ. ආ ඒක තව දෙයක් තියෙන්න පුළුවන් කමක් නැහැ. ඔබ එවැනි ධර්මයක් දැකලා නැහැ. ඔබේ මතකයට බුද්ධියට ගැලපෙන විදිහේ දෙයක් තමයි ඔබ නිතරම දකින්නේ. උත්සාහ කරන්නේ දකින්නේ. එතකොට ඔබ මතකය තුලම ජීවත් වන කෙනෙක් බවට පත් වෙනවා. ඒ නිසා ඔබගේ මතකය ඔබ ඉක්මවා යා යුතුයි. ඔබගේ මතකය ඔබ අත්හල යුතුයි. මතකයෙන් දකින ලෝකය නෙමේ සත්‍ය. ස්වභාවිකව ඇති දර්ශනයයි සත්‍ය. ස්වභාවික දර්ශනය හටගන්නේ අතීත මතකයෙන් නොව, අනාගත බලාපොරොත්තුවෙන් නොව, වර්තමානයේ ක්‍රියාවෙන්ද නොව. ස්වභාවික දර්ශනය හටගන්නේ අතීත අනාගත වර්තමාන කාලත්‍රයෙන් තොරවයි. කාලය තුල දැක්ම මතකය. ක්ෂණයක් ලොව ඇතනම් ක්ෂණයවල් ගොඩක් ඇති වෙලා තප්පරයක් හැදෙනවා. තප්පරයක් ඇතනම් තප්පර ගොඩාක් එකතු වෙලා විනාඩියක් හැදෙනවා. විනාඩියක් ඇතනම් විනාඩි ගොඩක් එකතු වුනහම පැයක් හැදෙනවා. පැය ගොඩක් එකතු වුනහම දවසක් හැදෙනවා. දවස් ගොඩක් එකතු වුනහම මාසයක් හැදෙනවා. මාස ගොඩක් එකතු වුනහම වසරක් හැදෙනවා. වසර ගොඩක් එකතු වුනහම දස වසරක්, සිය වසරක්, වසර දහසක්, ලක්ෂයක් හැදෙනවා. ක්ෂණයක්වත් නැත. ධර්මයේ තුල ක්ෂණයක් නැත. ක්ෂණය යනු කාලයෙන් තොර වූ අවස්ථාවක්. ක්ෂය වූ කාලය නැති ක්ෂණ කියන්නේ ඒකයි. ක්ෂය වූ නැති වූ කාලය නැති අවස්ථාවකටයි ක්ෂණය කියලා කියන්නේ. එහෙම නැතුව එහෙම ටික් ගන්නවා වගේ තප්පරයකට නෙමෙයි. ක්ෂණ සම්පත්තිය කියලා කියන්නේ කාලයෙන් තොර සම්පත. කාලයෙන් තොර අවබෝධය. ක්ෂණය කාලය නැති. ඒක ක්ෂණය කියන එක තුල කාලය නැහැ කියලා පෙන්වන්න තමයි තප්පරෙන් කෝටි වාරයක්, තප්පරෙන් දස කෝටි වාරයකින් මේක වෙනස් වෙනවා කියන වචනයක් කියවෙන්නේ ඒකට. එහෙම නැත්නම් ක්ෂණය කියලා දෙයක් නැහැ. ඉතින් මේ අකාලික බව අඳුන්වලා දෙන්න බුදුහාමුදුරුවෝ හරි අපූර්ව දේවල් මිනිස්සුන්ට කියලා දෙනවා. කල්පය කියලා කියන්නේ ලස්සන ඔය රජ දරුවන්ගේ තියෙන කරේ දාගෙන ඒ කාලේ සිලිඳු සලු කපුවෙන් වියන ලද සිලිඳු සලු. ඒ සිලිඳු සලුවකින් අවුරුදු 100කට වතාවක් එක සැරයක් පිරිමදිනවා අර හිමාල පර්වතය. ලෝකේ තියෙන උසම කන්ද, ශාලම කන්ද තමයි ඒ හිමාල මහා මේරු පර්වතය කියන්නේ තෝකට. මහා මෙර කියන්නේ ඔකට ලෝකේ තියෙන ලොකුම කන්ද කියලා ඒ කාලෙත් දැනගෙන ඉඳලා තියෙනවා ඔක. ඒ විදිහට අවුරුදු 100කට සැරයක් සිලිඳු සලුවකින් ඒ කන්ද පිරිමැද්දාම ඒ කන්ද යම් දවසක ගෙවිල යනවද බිමටම සමතලා වෙලා ගෙවිල යනවද අන්න ඒකට කියනවා කිව්වා කල්පය කියලා.
දැන් ඔබගේ බුද්ධියට ඔය කල්පය ග්‍රහණය කර හැකිද දැන්? අවුරුදු 100කට සැරයක් සිලිඳු සලුවකින් අර මහා ගල් පර්වතයක් මේ අතිල්ලගෙන යනවා. ඇත්ත වශයෙන්ම රෙද්දකින් ගලක් ගෙවන්න පුළුවන්ද? කවදාවත් බෑ. රෙදි ගෙවෙනවා මිසක් ගල් පර්වතයක් ගෙවෙන්නේ නෑ. ඉතින් මේ මෝඩ මනසට ටිකක් හිතන්න දුන්නේ මිනිස්සුන්ට. එහෙම නෙවෙයි අඩුම තරමේ අඩි 10යි 10 ගලක් ගෙවන්න කොච්චර කලක් ඇයිද සිලිඳු සලුවකින් ඒ ගාවගෙන ගිහිල්ලා අවුරුදු 100කට සැරයක් මහා පෘථුවිය විනාශ වෙලා යනකම් ඕකේ ගෑවත් ඕක ගෙවෙනවද 10යි 10 ගලක් ඉතින් 10යි 10 ගලක් එහෙම ගෙවා ගන්න බැරි නම් අර මහා ලෝකේ තියෙන ලොකුම හිමවත් පර්වතයේ බිමට සමතලා වෙනකම් සිලිඳු රෙද්දකින් ගාවල කොහේ ගෙවන්නද? ඉතින් ඕකයි කියලා දුන්නේ. කරන්න බෑ කියන එක තමයි කියලා දුන්නේ. කාලය කියන එක මෙන්න මෙහෙම දෙයක්. ඒකේ කෙලවරක් තියෙන එකක් නෙමෙයි. ඉතින් අපේ අය එහෙම කල්පයක් ගෙවෙනකම් බලාගෙන ඉන්නවා. එහෙම එකක් සිද්ධ වෙන්නේ නැහැ. එහෙම දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. ඔබ කාලේ ඉන්න නිසා කාලේ ඔබ ගෙවෙන නිසා කාලේ ඔබ ජීවත් වෙන නිසා ඔබට කියන නම තමයි කාලකන්ණි. කාලේ ජීවත් වෙන නිසා කාලේ ගෙවෙන නිසා කාලය තුල පවතින නිසා කියනවා කාලකන්ණි. කාලයත් එක්ක සම්බන්ධතාවයක් තියෙන කෙනා කාලකන්ණි. කාලයත් එක්ක සම්බන්ධතාවයක් නැති කෙනා අකාලික. අකාලික නම් එයා ලෝකෝත්තරයි. ලෝකෝත්තර නම් කාලයෙන් තොරයි. කාලයෙන් තොර නම් තථාගත දර්ශනය එතන ඇත. දැන් ඔබ උත්සාහ කළ යුතුයි කාලකන්ණි බුද්ධියෙන් කාලකන්ණි මනසෙන් එහා ඇති ලෝකයට පියවරක් තබන්න. මතකයේ අතීත අනාගත වර්තමාන මතකයේ බුද්ධිය කාලකන්ණි බුද්ධිය. අතීත අනාගත වර්තමානයේ මතකයේ මනස කාලකන්ණි මනසක්. මොනවද ඔබ ඔකෙන් සැප වින්දද ජීවිතේ? නෑ. ඒක නිසා ඔබට කාලකන්ණි කියන එක හොඳයි. ඇයි ඒත් ඔය මනස ඔය දේ ඔබ අල්ලගෙන ඉන්නේ? කොච්චර දුක වුණත් ඒකේ නිදහස් වෙන්න බලය නැහැ, ශක්තිය නැහැ. දැන් මාළුවෙකුට කොච්චර හීතල වුණත් ගොඩට එන්න බෑනේ. කොච්චර හොඳ වුණත් නරක වුණත් මාළුවා ඉන්න ඕන දියේමයි. ගොඩ කොච්චර ලස්සන වුණත් මාළුවෙකුට ගොඩට ඇවිල්ලා ජීවත් වෙන්න හිතෙන්නේ නැහැ. මෙට්ටයක් කොච්චර සැප පහසු වුණත් කූඩැල්ලෙක් කොතෙන්ට එන්නේ බලන්නේ නැහැ. එතකොට මේ ඉන්ද්‍රියන්ට හරි යම් කිසි කෙනෙක් බැසගත්තට පස්සේ ඔය වගේම තමයි ගොඩ වෙන්න හිතෙන්නේ නැහැ. ඒක ජීවිතේ සැපක් කරගන්නවා. හරියට අර හිඟන්නගේ තුවාලේ සනීප වෙනවට අකමැති හිඟන්නා වගේ. ටික කාලයක් යනකොට ඒ හිඟන්නටම තේරෙනවා මේ තුවාලේ මට ලොකු වාසියක්
කියලා තුවාල සනීප කරගන්නයි. ඒ වගේ අවිද්‍යාවට හුරු වුණාට පස්සේ මිනිස්සු ඒ අසරු දේත් සරු කොට සලකනවා කියන්නේ ඒකයි. අසාරේ සාරමතිනෝ. අසරු දේවල් සරු කොට සලකනවා. ඒකයි මේ පුහුදුන් ලෝකෙ මිනිස්සු අසරු දේවල් සරු කොට සලකගෙන එතෙන්ට වෙලා ඉන්නවා. දැන් ඔබ ඔය ජීවත් වෙන්නේ එහෙම තැනක. අසරු චින්තනය සරු කොට අරගෙන. අසරු චින්තනය සරු කොට අරගෙන. ඔබට නිවන් මගට යන්නට මාවතක් නැත. නිවන් ධර්මය තැනක නොපිහිටා නැත. නිවන් ධර්මය අවබෝධ කර ගැනීම සඳහා කළ යුතු කිසිම කාර්යයක් නැත. නොකර සිටීමටද කිසිවක් නැත. එයමනාව හඳුනාගත් කල අවබෝධ කළගත් කල ඔබට ආර්ය ශ්‍රාවකයා යැයි ආමන්ත්‍රණය කරනු ලබන්නේ. මෙතන ආර්ය පරම්පරාවක කතාවක් නෙමෙයි තියෙන්නේ. අර සිඳලු නිසා ආර්ය අරහත්. අර සිඳලු කියලා කියන්නේ එක එක හරයන් වල එළඹගෙන අල්ලගෙන ඉන්න ස්වභාවය. ඉතිරි නැති අශේෂ වුණාට පස්සේ තමයි අරහත් වෙන්නේ. ආර්ය වෙන්නේ. අර සිඳලු. දැන් ඔබ ළඟ හැමෝගම ළඟ හරයක් තියෙනවා. ඒ හරය තමයි කුණු වෙන්නේ. ඒ හරය තමයි දුකටපත් වෙන්නේ. ඒ හරය තමයි විනාශයටපත් වෙන්නේ. ඒ හරය නිසා තමයි ඔබ තරහ ගන්න. ඒ හරය නිසා තමයි ඔබ බය වෙන්නේ. ඒ හරය නිසා තමයි ඔබ ජීවිතේ ගැටලු ඔක්කොම හදාගන්නේ. ඒ හරයම තමයි ඔබව දිව්‍ය ලෝකයටත් අපායටත් ගෙන යන්නේ. හරය සිඳලු තැන දිව්‍ය ලෝක අපායවල නැත. දිව්‍ය ලෝක අපායවල නැත. හරය සිඳලු තැන. එතකොට ඒ ඔක්කොම තියෙන්නේ හරය තියෙන අයට. දැන් මොකද්ද මේ අපි ඇති කරගන්න හදන්නේ? සම්මා දිට්ඨිය. දැනට තියෙන සම්මා දිට්ඨිය නෙමෙයි, දැනට තියෙන දිට්ඨිය. මොනවද? මමංකාරේ දිට්ඨිය, අතීතයේ දිට්ඨිය, අනාගතයේ දිට්ඨිය, වර්තමානයේ දිට්ඨිය, ආගමික දිට්ඨිය, ජාතික දිට්ඨිය, වාර්ගික දිට්ඨිය, කුල මාන ධන බල දිට්ඨිය තමයි ඔය වැඩ කරන්නේ. සම්මා දිට්ඨිය තුල ඔය කිසිවක් නැත. සම්මා දිට්ඨිය නිර්වචනය කළ නොහැක. මක් නිසාද? එහි කිසිදු දෘෂ්ටියක් නොමැති බැවින්. සම්මා දිට්ඨිය නිර්වචනය කළ නොහැක. මක් නිසාද? එහි කිසිවක් නොමැති බැවින්.
සම්මා දිට්ඨිය යන අර්ථය සමනය වූ දෘෂ්ටි ඇති. සම්මා දිට්ඨිය යනු තවත් දැක්මක් නොවේ. සම්මා දිට්ඨියට කිසිවක් පෙනෙන්නේ නැත. සම්මා දිට්ඨියට කිසිවක් නොපෙනෙන්නේද නැත. සම්මා දිට්ඨිය කිසිවක් නොබලන්නේද නැත. සම්මා දිට්ඨිය කිසිවක් බලන්නේද නැත. එසේ හොඳයි මෙසේ වේවාද නැත. මෙසේ නරකයි එසේ වේවාද නැත. එසේත් නොවේ මෙසේත් නොවේ වෙන අන්කාරයක් වේවා කියාද නැත. සම්මා දිට්ඨිය යනු සැබවින්ම හාත්පසින් දෘෂ්ටි සමනය වූ දෘෂ්ටි සමනය වන ශනින් සංකල්ප වචන සමනය වන බව සත්‍යයි. වචනයක් නැත. දැන් නිවන කියවට නිවන කියලා වචනයක් නිර්වාණයට වචනයක් නැත. අපි අඳුන ගන්න ඕන නිවනට වචනයක් නෑ. ඔය නිවන කියන එක අපි ඔය පිටින් දාපු එකක්. එතෙන්දි ජීවිතේ මිනිස්සෙකුට සහනයක් ලැබෙන නිසා තමයි කිව්වේ නිවිනිමක් ලැබුණා කියලා. දෙවීම අතර මට නිවීමක් ලැබුණා. ඒකට කියනවා මම නිවන් දැක්කා. ඉතින් මේ පුදුන් සත්වයා ගිනි ගොඩවල් දැක දැක ඉන්න අතරේ එකයි අතරින් නිවන් දකින්න. නිවන් දකින්නවා යනු දැක්ම ඉක්මවා යාමමයි. නිවන් දකින්නෝ යන ඔය දැක්මෙන් තව දෙයක් දකින්නව නෙමෙයි. දැක්මෙන් නිදහස් වීමම තමයි නිවන. දැක්මෙන් නිදහස් වුණු තැනම නිවන තියෙනවා. දැක්මෙනුයි නිදහස් වෙන්න ඕන නිවන් දකින්න. මේ අනන්ත වූ ධර්මය සොයාගන්නා තුරුම මිනිස්සෙකුට නිවනක් නැත. ඒ අනන්ත වූ ධර්මය තුල පමණයි වේදනාව නැත්තේ. ඒ අනන්ත වූ ධර්මය තුල පමණයි දුක්ඛ දෝමනස්සය යාති ජරා ව්‍යාධි මරණ සංසාරේ නැත්තේ අනන්ත වූ ධර්මයේ පමණයි. සංසාරේ යනු සැරිසැරීම. සිත තුළ සැරිසරනවා. ඒ සිත තුළ සැරිසරන සැරිසැරීමම ඒ සැරිසැරීම කෙලවරක් නැතුව කය බිඳ වැටුණත් සිත ආයි සැරිසරනවා. පුහුදුන් සත්වයාගේ මනස පාලනයකින් තොරවයි සැරිසරන්නේ. ආර්ය සත්‍ය අවබෝධ වුණාට පස්සේ එයා සතුව පාලනයක් තියෙනවා. පාලනයකින් යුතුවයි සංසාරේ සැරිසරන්නේ. ඒක ස්වභාවික ක්‍රියාවලිය. මේ ලෝකයේ ජීවත් වන සියලුම සත්වයෝ ඌනෝ ගම්මෝ පූතජ්ජනිකෝ
පුජ්‍යලය ළඟ තියෙන ඌනතාවයක්. ඌනතාවයක් කියන්නේ කොච්චර තිබුණත් මදි. කොයි තත්ත්වයට ගියත් මදි. නොසෑහෙන ගතියනේ ඌනතාවය කියන්නේ ඒක. අයිතිවාසිකම් ලෝකේ ඉල්ලනකොට කොටස ඉල්ලලා පලාතක් ඉල්ලලා අවසානයේ රටම ඉල්ලනවා. රටත් ඉල්ලලා මදි වුණොත් අල්ලපු රටවලුත් ඉල්ලනවා. මුළු ලෝකෙම ඉල්ලලා මදි වුණොත් ඉරහඳ තාරකාත් අපිට කියලා කියනවා. ඒත් ඒ ඌනතාවයේ සංසිඳෙන්නේ නැත. දැන් අපිට තියෙන්නේ ගමන් කිරීමයි නතර කිරීමයි ගමන් කිරීමයි නතර වීමයි අපි නතර කරන්න ඕන. නතර වෙන්නත් එපා ගමන් කරන්නත් එපා. අතීතයේ ඉන්නත් එපා අනාගතයේ ඉන්නත් එපා වර්තමානයේ ඉන්නත් එපා. සිටීම කියලා කියන්නේ හිඳීම කියලා කියන්නේ පැවැත්ම කියලා කියන්නේ ඒක එච්චර හොඳ දෙයක් නෙමෙයි. එතකොට එතන තියෙන සංඥාව. එතන තියෙන පුජ්‍යලත්වයක්. පුජ්‍යලත්වයක් නැති තැන පැවැත්මක් නැහැ. පැවැත්මක් නැති තැන පුජ්‍යලත්වයක් නැහැ. පුජ්‍යලත්වය පැවැත්මක් නැත්තම් රූප වේදනා සංඥා සංකාර විඥාන නැහැ. අවිජ්ජා පත්‍ය සංඛාර වෙන්නේ නැහැ. අශේෂ විරාග නිරෝධෝ ශේෂයක්වත් ඉතුරු නැතුව සියල්ල නිරුද්ධ වෙලා ගියා, අහෝසි වෙලා ගියා, සුන් වෙලා ගියා. කවුද ඉතුරු වෙන්නේ? කිසිවක්ම නැත. ශූන්‍යද? නැත. ශූන්‍ය වූ තැන කිසිවක් ඇත. කිසිවක්ම නැති තැන ශූන්‍ය නැත. හොඳින් මතකයේ තබා ගන්න. කිසිවක්ම නැති තැන ශූන්‍ය නැත. හිස් බව නැත. එනිසා නිවන නොසිස් හිස් බවින් තොරයි. සංස්කාරක නැත. අසංකාරිකයි. සංස්කරණය කරනවා කියලා කියන්නේ සාපේක්ෂිත ධර්මයක් තමයි සංස්කරණය කරන්න පුළුවන්. නරක දෙයින් හොඳ දේ වෙන් කරවා ගැනීම, හොඳ දෙයින් නරක දේ වෙන් කරවා ගැනීම සංස්කරණය තුල සිදුවන දෙයක්. අසංකාරික වූ තැන නරක දෙයින් හොඳ දේ ගලවා ගන්නවත්, හොඳ දෙයින් නරක දේ ගලවා ගන්නවත් කිසිවක් නැත. එහි ක්‍රියාවක් නැත, තිබෙන්නේ ස්වභාවයක්. එහි ක්‍රියා කරන්නෙක්ද නැත. ක්‍රියාවක් ඇති තැන මමංකාරය ඇත. ක්‍රියාවක් නැති තැන මමංකාරය නැත. නිහඬව සිටින තැන, නැවතී සිටින තැන මමංකාරය ඇත. කිසිවක් නොකළ යුතුයයි සිතන තැන මමංකාරය ඇත. කිසිවක් කළ යුතුයයි සිතන තැන මමංකාරය ඇත. මා නොකර සිටිය යුතුයි, මා කළ යුතුයි
කියා සිතන තැනද මමංකාරය ඇත. වා කිසිවක්මත් නොකලත් යුතුයි. ඒ වගේම කලත් යුතු නොවේ නොකලත් යුතු නොවේ කියලා හිතන තැනත් මමංකාරය ඇත. මමංකාරය නැත්තේ ක්‍රියාවෙන් නිදහස් වූ තැන පමණයි. ක්‍රියාවෙන් නිදහස් වූ තැන පමණයි මමංකාරය නැත්තේ. ක්‍රියාවේ සිටින තාක් කල්ම මමංකාරය ඇත. කම්ම නිරෝධාය සංවත්තති කියන්නේ ඔයයි. කර්ම නිරෝධ කරන්න, කර්මයෙන් නිදහස් වන්න. සම්බුද්ධ වචනේ නිර්වාණය හැම තැනම තියෙනවා. භාෂාව කියන්නේ හරි අසරණ දෙයක්. භාෂාවකට මොනවද කරන්න පුළුවන්? වචනයක් කියන්නේ හරි අසරණ දෙයක්. එකම කන්ද දැකලා 10 දෙනෙක් 10 විදියකට හිතනවා. ශ්‍රීපාද කන්ද 10 දෙනෙක් දකිනවා. විදේශිකයෙක් දකිනවා, ලාංකික බෞද්ධයෙක් දකිනවා, ලාංකික අබෞද්ධයෙක් දකිනවා. ඔය වගේ විවිධ ප්‍රභේද තියෙන 10 දෙනෙක් දකිනවා. ඒගොල්ලන්ට මේ එකම කන්ද එක විදියට පේනවද? නෑ. ඒ වගේ තමයි වචනේ හරි අසරණයි. එකම වචනයක් 10 දෙනෙකුට පේන්නේ 10 ආකාරයකට. ඒ නිසා වචනේ කියන්නේ බොරුවක්. වචනේ කියන්නේ මායාවක්. වචනේ කියන්නේ දෘෂ්ටියක්. වචනේ කියන්නේ සංකල්පයක්. වචනේ කියන්නේ මවාගත් ස්වභාවයක්. වචනයක් තුල සත්‍ය නැත. සත්‍ය පවතින්නේ වචන සියල්ල ඉක්මවා. සියලු භාෂාවන් ඉක්මවා. කිසිදු භාෂාවකට සත්‍ය හමුවට ළඟා විය නොහැක. කිසිදු භාෂාවකට නිර්වාණය තුල ඇති සැබෑ ස්වභාවය වාචිකව ප්‍රකාශ කළ නොහැක. ඒ අවබෝධ කරගත යුතු, ප්‍රත්‍යක්ෂ කරගත යුතු කාරණය. ඉතින් ප්‍රත්‍යක්ෂතාවයේ anu උපාදානයක් හැටියටයි අද අපි අඳුනන්නේ. මෙතන උපාදානයෙන් තොර ප්‍රත්‍යක්ෂතාවය. සාමාන්‍යයෙන් ඇහැට යමක් දැක්කහම ප්‍රත්‍යක්ෂ කරගන්නවා කියලා අපි කියනවා. ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂය ඒක. මේක ඉන්ද්‍රිය ඉක්ම වූ ප්‍රත්‍යක්ෂතාවය. මේක ලෝකෝත්තර ධර්මයේ ප්‍රත්‍යක්ෂ වීම. ඔබ ඉන්ද්‍රියන් නැමැති කූඩුවෙන් නිදහස් විය යුතුයි. ඉන්ද්‍රියන් නැමැති කූඩුවෙන් නිදහස් විය යුතුයි. ඔබ ඉන්ද්‍රයන් තුළ සේවකයෙක්, ඔබ ඉන්ද්‍රයන් තුළ වහලෙක්, ඔබ ඉන්ද්‍රයන් තුළ සිරකරුවෙක්. ඉන්ද්‍රයන් ඔබට කියා දෙන පාඩම් ඔබ උගනමින් ඒවා අනුභව කරමින් ජීවත් වෙනවා. සිරකරුවෙකුට ඒ කූඩුව ඇතුළට වැටෙන දමන ආහාරයකින් ජීවත් වෙනවා වගේ ඉන්ද්‍රයන් තුළට කොටු වුණු ජීවිතය තුළ ඉන්ද්‍රයන් වලින් වැටෙන දේවල් අනුභව කරමින් ඒව රස විඳමින් ජීවත් වෙනවා.
ඊට වඩා දෙයක් කරන්න බෑ. ඉන්ද්‍රියන් වලින් පිටතට ආවට පස්සේ තමයි ඔබට තේරෙන්නේ මේ ඉන්ද්‍රියන් කියන්නේ සැබවින්ම කූඩුවක් නේද කියලා. ඉතින් ඒ කූඩුව ඇතුළට නොයෙකුත් අය උපතේදී ලබනවා, උපතේදී මෙලවට බිහි වෙන දරුවා නිතැතින්ම අරගෙන එනවා නිදහස. ඒ නිදහස ආගම් කරුවන් විසින්, ජාතිවාදීන් විසින්, දේශපාලනවාදීන් විසින්, සමාජවාදීන් විසින්, ගුරුකුරු පරම්පරාවල් විසින්, කුලමාන විසින්, දුප්පත් පෝසත්කම් විසින් ඒ ස්වභාවික මනස බිඳ දානවා. ඒ ස්වභාවික මනස ඒ සියලු දෙනා එකතු වෙලා ස්වාභාවික කරනවා. ඒ ළමයාගේ මනස ස්වභාවිකව පවතින්නේ අනවබෝධයෙන්. ඒ නිසායි අස්වාභාවික කළ හැක්කේ. අවබෝධයෙන් ප්‍රත්‍යක්ෂතාවයෙන් ස්වභාවිකත්වයට පත් වූාට පසුව ඒ මනස කිසිවෙකුට වෙනස් කරන්නට බෑ. ඒ වෙනස් කරන්නට බැරි. දැඩිව ගතිපු දෘෂ්ටියක් නෙමෙයි. ඔය දැඩිව ගතිපු දෘෂ්ටිත් වෙනස් කරන්න බෑනේ. දැන් ලෝකේ දෙවියෙක් හරි කවුරු හරි කෙනෙක් මවලයි කියලා කිව්වට පස්සේ ඒකට දැඩි දෘෂ්ටිගත වෙනවා. නමුත් විද්‍යාඥයෝ කියන දේවල් අනුවත් මේ ලෝකයේ පැවැත්ම දිහා බලලත් කාටත් තේරෙනවා එහෙම අద్භූත බලවේගයක් මේකේ නැහැ. මේක විද්‍යාත්මක સિદ્ધාන්තයක් අනුව වහින්නේ, ලෝකෙ පවතින්නේ, ලෝකෙ හැදෙන්නේ, ලෝකේ සංඝටක වෙන්නේ මේ විදියයි ග්‍රහ ලෝකයක් හැදෙන්නේ. මෙන්න මෙහෙම කෑලි කෑලි ඇමිනිලා වායු ගෝලය අදාළ විදියට නිර්මාණය වෙලා මේක අවුරුදු කෝටි ගාණක් තිස්සේ මේ හැදිච්ච ලෝකේ. ඉතින් ඒකට අනුගත කළොත් එහෙම ඉතින් ඊට පස්සේ ඒ පුජ්‍යලයට ඒකෙන් මිදෙන්න බෑ. ඒකට කියන්නේ මිත්‍යා දෘෂ්ටිය. මිත්‍යා දෘෂ්ටිය. මේ ලෝකේ අනිකුත් ආගමික දෘෂ්ටි නෙමෙයි ප්‍රබල. මිනිස්සුන්ට නිදහස් වෙන්නට බුදුහාමුදුරු කියන්නේ මුලින්ම සක්කාය දිට්ඨිය. ආගමික දෘෂ්ටිත් පුජ්‍යලයක් ළඟ වෙනස් කරන්න පුළුවන් ලේසියි. කියලා බුද්ධ ආගමේ දෘෂ්ටිය වුණා වෙනස් කරන්නත් පුළුවන්, වෙනත් ආගමිකයෙකුගේ දෘෂ්ටියක් වෙනස් කරන්නත් පුළුවන්. එහෙම ආගමික දෘෂ්ටියක්, ජාතික දෘෂ්ටියක් වෙනස් කරන්න ලේසියි. අමාරුම දෘෂ්ටිය තමයි සක්කාය දිට්ඨිය. සක්කාය දිට්ඨිය යනු තමායයි ගන්නා ඉන්ද්‍රිය උපාදානය. එතකොට මං කිසිවක් ඔන්න අල්ලන්නේ නැතුව ඉන්නවා කියලා හිතනවා. කොහොමද අල්ලන්නේ නැතුව ඉන්නේ? කොහොමද එහෙම ඉන්න පුළුවන්කම නැහැ. දැන් ඔබ පොළොවට බර දීලා ඉන්නේ. කෙනෙක් කියනවා මම ඔබ පොළොවට බර නොවි සිටින්න කියලා. ඒතකොට කෙනෙක් කියනවා ඔන්න දැන් මම පොළොවට බර නැහැ. එහෙම කිව්වයි කියලා පොළොවට බර නැතුව තියනවද? ඒ වගේ තමයි ඔන්න මම මොකටවත් ආස නැහැ කියලා හිටියා. ආසාවල් වලටමයි බර. එතකොට පොළොවට බර නිදහස් කරන්න නම් මොකද කරන්න ඕන? පොළොවට අයිති සියල්ල ඔබ අත්හැරියාම මේ පොළොව අල්ලලා මෙහෙම ඇදලා අපිව අල්ලගෙන ඉන්නේ ඇයි? පොළොව නිතරම කියනවා ඔය ශරීරෙ මගේ. ඔක මට ඕන. මෙහාට දෙනවා කියලා අල්ලලා ඇදගෙන ඉන්නේ. අදෘශ්‍යමාන බලවේගයක් නෙමෙයි. ඕනම ග්‍රහ වස්තුවක තියෙන ලක්ෂණයක් තමයි. එයා වටා අනිකුත් දේවල්
ආකර්ෂණය කරගන්න බලයක්. හිරු ළඟත් ඒක තියෙනවා. වටේම තියෙන කුඩා කුඩා දේවල් ඇදලා ගන්න මහා ග්‍රහලෝක වස්තුන් පවා ওই හිරු වච්චර විශාල වෙලා තියෙන්නේ. අනිකුත් දේවල් ඇදලා අරගෙන. දැනටත් දෛනිකව ලෝකේ හැමතිස්සෙම අර පාවෙන ග්‍රහ තාරකාවන් හිරු කරා ඇදලා ගන්නවා. අංගෙසි දවසක අංගෙසි හෝම කාලයක් යනකොට අනිකුත් ඔය විශාල ඇයි කියන ග්‍රහ වස්තු උනත් ඇදලා ගන්න ඉතින්. ඒ වගේ තමයි මනස. මනුස්සගේ මනස හැදිලා තියෙන්නේ ග්‍රහ ලෝකෙ වගේ තමයි. ඒකත් කැරකි භ්‍රමණය වෙවි උපාදානයම තමයි සිද්ධ වෙන්නේ. උපාදානස්කන්ධා උපාදාන ලෝකය රැස් කරගෙන විශාල වෙනවා. දැන් මම මේ කියන්නේ වස්තු සම්පත් දන් දීලා දකින්න නිවනක් නෙමෙයි. ඒක ඔබේ සම්මුති ජීවිතය. මම මේ ඔබට කියන්නේ දර්ශන සම්පත්තිය. මේ ලෝකේ ජනප්‍රිය බුද්ධ ආගමනේ මේ වස්තු සම්පත් එහාට මෙහාට දීලා දරුවෝ දීලා දන් දීලා නෝන දන් දීලා එහෙම තියෙන කරාබු දෙක දන් දීලා දිව්‍ය ලෝකේ යන්න මාළි දන් දීලා එහෙම බෑ. ඒවා අවශ්‍යතාවල්. ඒවා කාටත් ඕන. භික්ෂුන් වහන්සේටත් ඕන, ගිහියාටත් ඕන, කාටත් ඕන. මৌলিক අවශ්‍යතාව. ඔබ ක්‍රියා කළ යුත්තේ ක්‍රියාවෙන් නිදහස් වීමටයි. ඔබ කල්පනා කරනවා ඇති දැන් මම මොකද්ද කරන්න ඕන කියලා. මම හැමදාම ඔබට මතක් කරනවා. ඔබ ක්‍රියා කළ යුත්තේ ක්‍රියාවෙන් නිදහස් වීමටයි. තරමක් ගම්බීර වූ ධර්මයක්. තරමක් නෙමෙයි ලොව අතිශයින්ම ගම්බීර වූද සරලම වූද ධර්මයේ මෙයයි. ගැඹුරින්ම බලන විට ඊටාම සරල කාරණයක්. නමුත් මේ ඉන්ද්‍රියන් තුල පැටලෙවුණු නිසා ලියා ගන්න හරිම අමාරු දෙයක්. දැන් සාමාන්‍යයෙන් අපි ඔය ගැට ගහනකොට අදින ගැටයක් කියලා ගැටයක් දානවා. ඒක පොටකින් අදපු ගමන් දරස් කාලා ගැටේ ලියනවා. ආයි කිසි කතාවක් නැහැ. අදින ගැටේ කියලා කියන්නේ ඒකට. නමුත් ඒ නෙවැරදි විදියට ඒ අදින්න ඕන නූලෙන් අදින්න නැතුව අර අනිත් නූලෙන් ඇද්දොත් එහෙම තව අදිනෙහි හිර වෙනවා. දැන් අර එක කොනකින් ඇද්දාම ලියනවා අනිත් කොන දාලා තියෙන ඒ කොනෙන් අදිනකොට පුළුවන් තරම් තව ගැටේ තද වෙන්න තමයි මේ ගැටේ අදින ගැටේ කියන එක ගහන්නේ. එතකොට අපි ජීවිතේ නිවැරදි තැනින් ආරම්භ කළේ නැති වුණොත් මොකද වෙන්නේ? හිර වෙනවා. ඒ නිසා ධර්මයේ වුණත් වැරදි තැනින් ඇල්ලුවොත් ඒක ලියා ගන්න බෑ. හරියට නිවැරදි දර්ශනයෙන් නිවැරදි මාවතෙන් නිවැරදි කෝණයෙන් ඒක සිද්ධ කරන්න ඕන. ඉතින් මේ බුද්ධ ආගමට වෙලා තියෙන්නේ මේක. කට්ටිය වැරදි තැනකින් අල්ලගෙන ගැටෙල් ලිහින්න හදනවා. මොනවා කොලත් බෑ, සීල් රැක්කත් බෑ, භාවනා කළත් බෑ. ගැටේ තද වෙනවා තව වැඩි. දැන් ඔබට සිතෙන්න පුළුවන් මේ ලෝකෝත්තර දර්ශනයට ඇයි අපි පාත්‍ර නොවෙන්නේ ඇදෙන්නේ කියලා. මේ ඇයි අවබෝධ වෙන්නේ නැත්තේ? දෙන්නපත් නොවන්නේ ඇයි කියලා හිතෙන්න පුළුවන්. ඒකත් හරියට අර කන්දක් මුදුනට මට නගින්න බැරියයි කියලා අහනා වගේ ප්‍රශ්නයක්. කන්දක් මුදුනට නගින්න බැරියයි කියලා අහුවාම ඒක කියන්න තියෙන ඔබේ ශක්තිය
මදි කියලා. ඒ වගේ ඔබ මනසට දිය වෙලා ඉන්නේ, ඉන්ද්‍රියන්ට දිය වෙලා ඉන්නේ. දැන් ඔය සමහර සංවේදී චරිත තියෙනවා නේද? ඒ සංවේදී චරිතවල ලක්ෂණය තමයි ඕනෝට වැඩි මනසට දිය වෙලා. ඉන්ද්‍රියන් වලට දිය වෙලාම ගිහිල්ලා. ඒකයි ඒ தত্ত্বය. ඒ නිසා දැන් ඒ වයින් Taman ප්‍රඥාව නුවණ ඒකට දිය වෙන්න ඉඩ නොදී අපි හරි දේ හොයාගෙන යන්න ඕන. මේ දියවීම තුල, ඉන්ද්‍රයන්ට දියවීම තුල සිද්ධ වෙලා තියෙන මහා දුක් ගොඩක් රැස්වීමක්, කර්ම ගොඩක් රැස්වීමක්. විශේෂ ප්‍රඥාවක් නැති අය පිනක් දහමක් කරලා කුසල බලයක් ඇති කරගෙන සසර සුගතිගාමී වීම වැදගත්. ටිකක් ප්‍රඥා බලයේ තියෙන අය මේ ඉන්ද්‍රියන් මනා තේරුම් අරගන්න එක වැදගත්. තේරුම් අරගෙන මේ ඉන්ද්‍රියන් වල ස්වභාවය තේරුම් අරගෙන සැබෑම සැනසෙල්ල ඇති තැන තේරුම් අරගෙන තමාට අයිති තැනට තමන්පත් වුණා නම් හරි. ඔය සියලුම දුක් රැස් වෙන්නේ අයිති නැති තැන් වලට ගියාට පස්සේ. ලෝක මිනිස්සු ඇත්තටම ඔය දුක් වෙන්නේ ගහමරා ගන්න යන කොටා ගන්න තමන්ගේ දෙයක් වෙනුවෙන්ද? නෑනේ. තමන්ට කියලා ඉඩමක් තියනවද? ශරීරයක් නැතිකොට. තමන්ට කියලා ධනයක් තියනවද? ශරීරයක්වත් නැතිකොට. පුත්තාමත්ති ධනම්මත්ති ඉති බාලෝ විහඤ්ඤති. කරුණු දෙකයි එතෙන්ට ඇතුළත් කරන්නේ. කරුණු දෙකට අර හැමදේම එතෙන්ට ගලප ගන්න. ධනෙ කිව්වහම ධනයට අදාළ සියල්ල. පුත්තා කියලා කිව්වේ ඥාතිත්වයන් සහ හිතවත් මිත්‍රශීලීත්වයන් ඔක්කොම ටික. අත්තාහි අත්තනෝනත්ති තමාට තමා නැත. කුතෝ පුත්තා කුතෝ ධන. කෝ පුතෝ කෝ ධනය. එතකොට නැත්තම් ඉතින් නැහැ තමයි. ඊට පස්සේ අපි මොකද කරන්නේ? නැත්තම් මොකද කරන්න තියෙන්නේ? නැත්තම් අපි මේ ඇති හැටියට අරගෙන තියන්නේ ඇයි කියලා කල්පනා කරන්න ඕන. නැත්තම් ඇයි අපි නැති දේවල් ඇතයි කියලා අරගෙන තියන්නේ මනසේ. එහෙනම් මේ කිසි දෙයක් නැහැයි කියලා අපි දන්නවා. දන්නවනම් ඇයි අපි අල්ලගෙන ඉන්නේ? ඔන්න එහෙනම් මං අතහැරලා දානවා. කොහොමද? ගෙදරින් එළවලා දානවා. එහෙමද? එහෙම නෙමෙයි. එහෙම නෙමෙයි. ගෙදරින් එළවලා දානවා නෙමෙයි. මනසින් සියල්ලම එළවලා දානවා. මනසින් සියල්ල එළවලා දානවා. කවුද? සියල්ලම එළවලා දානකොට මමත්වයත් ඒ සමග එළවන්න ඕනමයි. එතකොට මෙතන කෙනෙක් පුජ්‍යලයක් ඉතුරු වුණොත් රූප වේදනා සංඥා සංකාර ඉතුරු වෙනවා. කෙනෙක් පුජ්‍යලයක් ඉතුරු නොවුනොත් තමයි රූප වේදනා සංකාර නැත්තේ. ඉතුරු වෙන්න බෑ. අශේෂ විරාග නිරෝධ කරන්න ඕන. අශේෂ විරාග නිරෝධ කරන්න ඕන. ඉතුරු වෙන්න බෑ. ඉතුරු වුණොත් එතන අශේෂ නෙමෙයි ශේෂයක් ඉතුරු වෙලා. ශේෂයක් ඉතුරු වෙච්ච තැන උපාදානයේ තියෙනවා, පුජ්‍යලත්වයේ තියෙනවා. ඒකයි යථාර්ථය. මේක බුද්ධිමය දෙයක්. සමහර බුද්ධිමය අඩු දර්ශනයක් අඩු කෙනෙකුට පැහැදිලිවම මේක අහපු ගමන් එයාගේ ඔළුව නරක් වෙනවා. ඒක හරියට මේ වගේ.
ලෝක සූර්යයේ කිලෝ 250ක් විතර බර උස්සනවා. කිලෝ 250ක බරක් ඕගොල්ලෝ ළඟිනුත් දැන් තියලා කවුරු හරි ගියොත් මේක උස්සන්න කියලා. තමසට පිස්සුද කියලා හරි. මගේ බරත් කිලෝ 80යි. මං කොහොමද 250ක් උස්සන්නේ? ඈ? මගේ බරට වඩා ටිකක් අඩුයි ගන්න මට උස්සන්න පුළුවන් යන්නේ. සාමාන්‍ය හොඳම නිරෝගී ශක්තියක් කියලා කියන්නේ අඩුම තරමේ තමන්ගේ බරට සමාන බරක් ඔසවන්න පුළුවන් කෙනා හොඳ නිරෝගී තත්ත්වයක්. ඊට වැඩි බරක් උස්සන්න පුළුවන් අය අධික ශක්තිය නැති පුජ්‍යලෝ හැටියට ගණන් ගන්නවා. ඒ වගේ දෙයක්. අඥාන කෙනාට මේක දිරවන්නේවත් නැති දෙයක්. ජීර්ණේ වෙන්නෙම නැහැ. දැන් ටිකක් දුප්පත් යාළුවෙකුට අඬ ගැහුවොත් ටිකක් ලොකු හෝටලයකට ගිහලා කෑමක් කන්න පිස්සුද බං කියලා හයි නේ. ඔය හෝටලෙන් කෑවොත් රුපියල් 5000 නැතුව නැගිටින්න බෑ කියයි. ඈ ඒ වගේ තමයි ගැඹුරු සද්ධර්මයේ කියන එකත් උරාගන්නේ ඒ වගේ ධනයක් බලයක් තියෙන්න ඕන. ඒක ටික ටික හදා ගන්න පුළුවන්. ඕනම දුප්පත් කෙනෙකුට පොහොසත් වෙන්න පුළුවන්. ඒ වගේ ඕනම බුද්ධිහීන කෙනෙක් තමයි බුද්ධිමත් වෙන්නේ. කිසිම කෙනෙක් උපතින් උගතෙක්වත් දාර්ශනිකයෙක්වත් නොවේ. ඒ සීල දෙනාම තමන්ගේ නුවණ මෙහෙවපු විදියට තමයි තමන්ගේ ඔළුවට සංඥා වැටුණු විදියට තමයි ඉන්නේ. හැබැයි ඉතින් හැම දෙයක්ම එපා කියලා ඔළුවට දාලා තිබ්බොත් එයා දියුණු වෙන්නේ නැහැ. ජීවිතයේ අවසාන යථාර්ථයේ හැටියට මේකේ කෙස් තියෙනවා, ලොන් තියෙනවා, බඩවැල් තියෙනවා කියලා නිකන් ජීවිතයේ යථාර්ථයක් හැටියට කියලා දෙනවා නම් ওই යථාර්ථය ඉස්සෙල්ලම දැක්කේ මෝචරිකාරය. ඒ නිසා කවදාවත් ඒකින් නිවන් දකින්න බෑ. මොහොකටවත් බය නැති මිනිස්සෙක් උනායි කියලා නිවන් දකින්න බෑ. රළු ගොරෝසු කිසිවකට අඬන්නේ නැති කඳුලක් හෙලන්නේ නැති මිනිස්සෙක් උනායි කියලා නිවන් දකින්න බෑ. කිසිවකට දුක් නොවී ඉන්න ඕනේ කියලා හිටියයි කියලා දුක් නිවන් දකින්න බෑ. බුදුදහම ගැඹුරුයිනේ. සරලව ගත්තොත් විනාශයි. ඒ නිසා ගැඹුරු ධර්ම කරුණු ගොඩාක් මේ සමාජගත වෙලා තියෙන බෞද්ධ සමාජයේ සරලව. ඒ නිසා ඒ සරලව ගන්න ධර්ම තුල තියෙන ඍණාත්මක ආකල්පයක්. අපේ මිනිස්සු අතහැරීම කරන්න හදන්නේ භෞතිකව. පෙන්වන්නේ භෞතිකව අතහරින්න ඕනේ නේද? ඒකනේ චිත්‍ර වලින් ඇඳලා පෙන්වන්නේ භෞතිකව අතහරින්න. යම් යම් කරුණු තුල සමාජගත වෙලා තියෙන ධර්මයේ නොවැදගත් කාරණා. දැන් චුල්ලපදුම ජාතකයේ ගත්තාම ඒක සමාජගත වෙන්නේ මේ කාන්තාව කෙරෙහි වෛරය. කාන්තාව කියන්නේ මෙන්න මේ වගේ දුෂ්ට ගැහණියක් කියලා සමාජගත වෙනවා මේ චුල්ලපදුම ජාතකේ බලාගෙන යනකොට. හිතෙන්නේ නැද්ද? තමන්ගේ උරේ පළලා ලේ බොන්නට දුන්නු තම බිරිඳ අර කොටෙක් ඇවිල්ලා නේද? ඒ කොටාස වසඟ වෙලා මෙච්චර ආදරය කරන කෙනාව අර මිහිර වෙනුවෙන් කන්දෙන් පල්ලෙහාට තල්ලු කළා කිව්වහම කාන්තාව කෙරෙහි වෛරයක් හට ගන්නවා. ඊට පස්සේ අපි වෙස්සන්තර ජාතකයේ වගේ ගත්තාම මේ අහිංසක කිරිගැටියෝ දෙන්නේ අර දෙනෝ ජූතකම වුණට සම්පූර්ණ ළමා අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම නොකළ යුතු දෙයක්. මං හිටියනම් ළඟ කියනවා
මේ වෙසන්ත රජුට ඕනනම් යන්න බුදු වෙන්න ඕන එකක් වෙන්නේ ඔය ළමයිත් එක්ක ප්‍රශ්න ඇති කරගන්න එපා. ළමයි ඔයාට අයිති කෙනෙක් නෙමෙයි. ඊටසේ ගැහෙනු දන් දෙනවා. ගෙදරින් කඩෙන් ගේන රේඩියෝ එකක් කැසට් එකක් හට්ටි වලඳක් නෙමෙයි මේ තමන්ගේ බිරිඳ කියන්නේ. එහෙම ඕන කෙනෙකුට එහෙම දන් දෙන්න අකමැත්තෙන් එයා කැමති නම් යන්නේ ඒක වෙනම කතාවක්. අකමැත්තෙන් දන් දෙන්න බෑ. සම්පූර්ණ මානව අයිතීන් උල්ලංඝනය කිරීම. අද හිටියනම් මානව අයිතිවාසිකම් කට්ටිය අල්ල ගන්නවා. සුන්දර රජු අත්අඩංගුවට ගන්නවා ළමා මේ අයිතිවාසිකම් උල්ලංඝනය කළා කියලා. ඒක මෙහිම එකලේ උදුරගෙන ගියේ. දූතක මමුණ උදුරගෙන ගියේ. ඒකේ අවසානයේ පෙන්වන්නේ අර ජූතක බමුණෙක්ගේ ජීවිතේ කෙලවර වෙන විදිය. එතන වෙසන්ත රජුරවන්ට මොකවත් උනේත් නැහැ, ළමයි දෙන්නට මොකවත් උනේත් නැහැ නේද? ඒ වගේම ඒ බිරිඳට මොකවත් වෙන්නේත් නැහැ. අවසානයේ එතන විපත සිද්ධ වෙන්නේ කාටද? ජූතක බමුණට. ජූතක බමුණ මොකද වෙන්නේ? අර ළමයි දෙන්නගේ බරට රත්තරණුත් අරගෙන හම්බෙච්ච කෑම බීම ටික ඔක්කොම කාලා අවසානයේ බඩ උඩ තිබුණ බත් ඇටයක්. ඒකත් කටේ දාගත්තාම පැයිලා මැරුණා කියලා නේ කියන්නේ නේ. නේ? ජූතක බමුණ පැයිලා මැරුණා. අන්න ජූතක බමුණෙකුට පෙරේත මිනිස්සෙකුට වෙන දේ. ඕකයි පෙන්වන්න ඕන ඔතන ඔය කතාවේ. පෙරේත මිනිස්සෙකුට සිද්ධ වෙන විනාශයයි. නමුත් ඉතින් අපේ අය ඉස්සරහට යන්නේ අර වෙසන්තර රජුරු නිකන් මේ මානව අයිතීන් උල්ලංඝනය කළා වගේ වැඩක්. ඉතින් අර ආදර්ශ ගන්න එපා කවදාවත්. ළමයි ජූතක බමුණන්ට දෙන්න බෑ. ඈ බිනිත තමන් කැමති කෙනෙකුට දන් දෙන්න බෑ. එහෙම දන් දුන්නයි කියලා නිවන් දකින්න බෑ. රජකම උනත් අතහැරලා යන්න තියෙන දෙයක් නෙමෙයි. රජකම කියලා කියන්නේ තුල ඉඳන් ශාල මෙහෙවරක් කරන්න පුළුවන්. බුදුහාමුදුරුවෝ විතර රජකම යාළුකමින් තියාගත්ත කෙනෙක් වෙන කවුරුවක්වත් නැහැ. බුදුහාමුදුරන්ට ඔක්කොම රජවරු යාළුවෝ. මිසා රජුරු කොසල් රජුරු නේ මේ ඔක්කොම රජවරු යාළුවෝ මිත්‍රයි. ඈ ලිජ්ජවි රජවරු ඒ කට්ටිය ඔක්කොම හරි මිත්‍රයි. එතකොට රජවරු 10 කී නේ ගැලේ. රජවරුත් එක්කමයි වැඩ කළේ. රජවරුන්ගේම උපකාර ලැබුණා. දේවරම් මහ විහාරයට රජතුමාගේ යටතේ ආරක්ෂාව සපයලා තිබ්බා. ඔය තියෙන ගැට කපන්නු එහෙම අල්ලන්න දාලා තිබ්බා කියලා කොසල් රජුරු හොරු අල්ලන්න. මට බණ අහද්දී ඇවිල්ලා මේ ගැට කපන්නු කියන්නේ පොකට් ගහනවා. එහෙමයි ඉන්නවා අර රහත් වෙලක් තියෙන්නේ නේද? පොකට් ගහන්න ඇවිල්ලාම බණ අහලා රහත් වුණා. ඒ වගේ එනිසා ආදර්ශමත් ජීවිතය ගන්න ඕන නූතනේ අනුගත වෙලා තියෙන්නේ නම් සරල සිද්ධාන්ත. බුදු පිළිමයක් තුළ තියෙන ඒ නිර්වාණ යථාර්ථය අපේ බෞද්ධයෝ දන්නේ නැහැ. සත්සතිය තුළ තියෙන යථාර්ථය දන්නේ නැහැ. ඒව මොකවත් දන්නේ නැහැ. මනෝවිද්‍යාත්මක න්‍යායන් ලක්ෂණයන් තේරුම් ගන්න නැතුව උහි ගතානුගතික પરම්පරාවෙන් ඇදලා දානවා යම් දේවල් එළියට. ඒකෙන් සිද්ධ වෙන්නේ සිංහල ජාතිය විනාශයට හේතුවක් බවට පත් වෙනවා. මේක ලස්සනට තේරුම් කරගත්තා මීට අවුරුදු 1000කට හමාරකට ඉස්සෙල්ලා මහායානිකයා. එයා තේරුම් අරගෙන එයාගේ ජීවිතේ හැම පැත්තක්ම සාර්ථක වෙන විදිහට දර්ශනයක් ඇතුව හදාගත්තා. අපි වැරද්දක් නොවන දේවල් වලටත් මහ වැරද්දක් කියලා පනව ගන්නවා. එතකොට මොකද වෙන්නේ? ඊට පස්සේ ඒක වැරද්දක් බවට පත් වෙනවා. චේතනාව අනුව නෙමෙයි එතන වැරද්දක් බවට පත් වෙන්නේ පනවා ගැනීම නිසා. චේතනාව අනුව වැරද්දක් නෙමෙයි පනවා ගැනීම නිසා වැරද්දක් බවට පත් වෙනවා. චේතනාව අනුව වැරද්දක් නෙමෙයි. එනිසා සැබෑම වැරද්ද සහ නැවැරද්ද බුදුදහමට අනුව යොමු වෙන්නේ යම්කිසි
පාඨයක් නිසා නෙමෙයි, නීතියක් නිසා නෙමෙයි, චේතනාව අනුවයි. චේතනාව හොඳ නම් ඒකේ කිසි වැරද්දක් නැහැ. චේතනාව නරක නම් තමයි ඒකේ වැරද්ද. අනුන්ට හරි තමන්ට හරි අහිතක් පිණිස පවතින දෙයක් වරදක් බවට පත් වෙනවා. තමන්ට හරි අනුන්ට හරි අහිතක් නොවි තියෙන දෙයක් වරදක් බවට පත්වන්නේ නැහැ. චේතනාහම් භික්කවේ කම්මං වදා. උතනයි බුදුදහම ආරම්භ වෙන්නේ. උතනයි බුදුදහමේ තියෙන සිල්වත්කම ඇති වෙන්නේ. උතනයි මනෝ සංවර සීලය ගොඩ නැගෙන්නේ. උතනයි පව්පින් රැස් වෙන්නේ. චේතනාවක් නැතුව, දහන චේතනාවක් නැතුව තියෙන ඔක්කොම ටික දන් දුන්නත් පින සිද්ධ වෙන්නේ නැහැ. හිතේ සතුටින් මේ දේ කරන්න ඕන. හොඳ දාන චේතනාවෙන් ප්‍රසාද සිතෙන් දෙන්න ඕන. චේතනාව හොඳ නම් අර දුටු ගැමුණු රජුරෝ වගේ තමයි. මා කිසිදු මිනිසෙක් නොමෙලමේ. මා නැති කලේ නපුරයි. කොහොමද එතුමාගේ චේතනාව? මා කිසිදු මිනිසෙක් මැරුවේ නෑ. මා නැති කලේ නපුරයි. යුද්ධෙදි මැරුණා ගොඩාක් අය. සටන් කරේ නිකන් ඈ. ඒ වුණාට යාගේ චේතනාව කොහෙද දෙන්නේ? මට මිනිස්සු මරන්න ඕනේ නැහැ. මට මේ රටේ මේ නපුර නැති කරලා ධර්ම රාජ්‍යයක් කරන්න ඕන. දැහැමි මිනිස්සු. ධර්ම රාජ්‍යයක් කියන්නේ බුද්ධ ආගමේ හරි වෙන ආගමක හරි මොකක් හරි ආගමක් තියෙන්න ඕන කියන එක නෙමෙයි. දැහැමි බව ලෝකේ තියෙන්න ඕන කියලා. ඒක තමයි ධර්ම රාජ්‍යය කියන්නේ. එහෙම නැතුව මේ බුද්ධ ආගම එකක් නෙමෙයි. දැහැමි බව ලෝකේ රජ යන්න වැඩ කරන්න ඕන කියලා තීන්දුව කරනවා. ඉතින් අද වුණත් මේ රටේ දැහැමි බව රැක ගන්න නම් කළ යුතු කාර්යය තමයි ආගම් පොත්වල තියෙන ත්‍රස්තවාදී අදහස් ඉවත් කරන්න. නීතියට නොගැලපෙන, මානව දහම් වලට නොගැලපෙන, ළමා අයිතිවාසීන්, කාන්තා අයිතිවාසිකම්, පුජ්‍යල අයිතිවාසිකම් උල්ලංඝනය වෙන ඒ සියලුම කරුණු සියලුම ආගම් පොත්වලින් ඉවත් කරන්න ඕන. එහෙම ඉවත් කළොත් තමයි දැහැමි රටක් බවට මේක කරන්න පුළුවන්. ඒක ඉතින් කරන්න පුළුවන් අතිශය විශිෂ්ට වූ පුජ්‍යලයකට පමණයි. ඓතිහාසිකගත වෙන විශිෂ්ටම පුජ්‍යලයකට පමණයි ඕක කරන්න පුළුවන්. නැත්නම් ඕක කරන්න බෑ. මොනතරම් බලයක් තියෙන්න ඕනද නේ? තද තීන්දුවක් තියෙන්න ඕන. මේ පුජ්‍යල අයිතිවාසිකම් උල්ලංඝනය වෙන, මානව අයිතීන් උල්ලංඝනය වෙන, ළමා අයිතීන් උල්ලංඝනය වෙන, කාන්තා අයිතීන් උල්ලංඝනය වෙන දේවල් ආගම් පොත්පත්වල තියෙන්න බෑ. ඒවා අයින් කරන්න ඕන. ඒව නැතුව තමයි ආගම් පොත්පත් ඊට පස්සේ මුද්‍රණය වෙන්න ඕන කියලා තද තීන්දුවක් ගන්න විශිෂ්ට කෙනෙක් ඉන්න ඕන. එහෙම නැත්නම් ඒවයි නිවැරදි නිර්වචන ඇති කරන්න ඕන. හිංසාකාරී, පීඩාකාරී නිර්වචන එහි අන්තර්ගත වෙන්න බෑ කියලා සඳහන් වෙනවා. අන්න එවැනි ක්‍රියාවක් වුණොත් රටක් හැටියට ඕනම රටක් දැහැමි රටක් බවට පත් වෙනවා. නැත්තම් මිනිස්සු ආගම් වලින් මෝහණය කරනවා. මෝහණයට ඉතින් එහෙ මෙහෙ යනවා. ඉතින් අපේ අය ඔය හරක් නිදහස් කරනවා, මල් එහිනෝ, කරකන ගලවලා දෙනවා. ජූතක බමුණෝ රජ වෙනවා, රජවරු වෙසන්තරලා වෙනවා, ජූතක බමුණෝ වෙනවා. දන් දීලම සමහර අම්මල මහලු නිවාසවල මේ වෙනකොට ඉන්නේ. ඉතින් කොහොමද මේ කරන්නේ? හාමුදුරුවන්ටත් ඇති වෙන්නේ. ඒකනේ වැඩේ වෙලා තියෙන්නේ. නේද? පල්ලියක් නම් එක ගහලා ඉවරයි. ඉවර වෙනවා. කොහොවිලක් නම් එක ගහලා ඉවරයි. නේ? ආයි ඒක මොකක්වත් ආයි හදන්නේ නැහැ. ඒක ප්ලෑන් එකක් තියෙනවා. ඒකට විතරයි ඒ වගේම තමයි හැමතරම. ආයි ඒක නෑ. මේකෙම නේද? රවුම් කරනවා, ගහනවා, මේව ගහනවා. ඔක්කොම පිළිම ටික නෙලනවා. දැන් 28ත් නෙලලා 28ත් බැරි නම් 1000ක් බුදුනුත් නෙලනවා. නෙලලා ඒත් මදි නම් ඒගොල්ලන්ගේ ශ්‍රාවකයොත් නෙලනවා. ශ්‍රාවකයොත් මෙදලා ශ්‍රාවකයන්ගේ අම්මා තාත්තත් නෙලනවා. අම්මා තාත්තත් නෙලලා තා පොඩ්ඩක් ඉඳ තිබුණොත් ඒගොල්ලන්ගේ පුංචි අම්මලා මහප්පලත් නෙලනවා. නේද?
විසාකාවත් නෙලනවා. විසාකාවගේ නැන්දම්මල මාමලත් වටේට නෙලලා තව යහළු විහෙලියොත් වටේ නෙලනවා ඉඩ තිබුණොත්. ඒක බුද්ධ ආගම නෙවෙයි. ඕන ප්‍රමාණවත් ඕන. අපි හිතන්නේ මහා ලොකු බුද්ධාලම්බන ප්‍රීතියක් ඇති වෙනවයි කියලා මේ කොටයක් වගේ දෙයක් තිබ්බහම. අවශ්‍යයි. නමුත් ඒක මිනිස්සු මේ ජීවිතවල ධර්මයේ නැති කරගෙන ජීවිතයේ සිඟන්නු බවටපත් වෙලා කරන්න ඕන දෙයක් නෙමෙයි. දැන් ඔය අනාගතයේදී තා අවුරුදු 100කින් හමාරකින් ওই චෛත්‍ය ටික ඔක්කොම කඩලා එළියට ගනී. මම හිතන්නේ මේ රටේම තියෙන ණය ගෙවන්න පුළුවන් චෛත්‍යයසේ තියෙන රත්තරන් බඩු වලින්. ඒ තරම් කර කනමාල ගලවල ඔය චෛත්‍ය වලට දාලා මැටි ගහලා වහලානේ තියෙන්නේ. මොකද කියන්නේ? ඇත්ත නේද කතාව? හැම චෛත්‍යයකම ওই චෛත්‍යය ඇතුලේ සරුවඥ ධාතුන් විතරක් තිබ්බොත් අපිට වඳින්න බැරිද? කාන්තාවගේ කරකන තියෙන්න ඕනද ඕක ASCII? අවශ්‍ය නැහැ. ඒ නිසා අනාගතයේදී කියයි අනේ මොනතරම් විශිෂ්ට මෝඩයෝ පිරිසක්ද මේ ලෝකේ ජීවත් උනේ. මුන්ගේ කරකන ඔක්කොම මැටි ගොඩවල් ASCII ගහලා වටේට මල් වට්ටි අරන් කැරකි හිටියා. ඒ මිනිස්සු එදාට කල්පනා කරලා බලයි මෙහෙමත් මෝඩ තකතිරු ආගම්කාරයෝ ටිකක් જાතියක් කියලා පින් දෙයි සමහර වෙලාවටනේ. මොන තරම් ශ්‍රේෂ්ඨද අපිට මෙච්චර ධන සම්පත් ටික මුන් වලලාලා තිබ්බේක කොච්චර වටිනවද කියලා උඩ පැන ඕවා කඩන්නේ. උඩ පැන කඩන්නේ. මං කියන්නේ ඔය දැම්ම එළියට අරගෙන මේ අහිංසක දුප්පත් මිනිස්සුන්ට දීලා පන්සලේ තියෙන නම් ධර්මශාලාව විහාරේ හදාගෙන ඈ සද්ද විකාශන යන්ත්‍රය හරියට අරගෙන හරි චින්තනයක් ඇතුව හරි දර්ශනයක් ඇතුව මේ මානව සම්පත විශේෂයෙන් ලංකාවට ඉන්දියාවට වගේ රටවල් වලට වටින්නේ නැහැ. වටින්නේ ගුවන් පාලා, හයිවේස්, ගුවන් තොටුපළවල්, ලොකු වරායවල්. මේ අහිංසක අම්මා මිනිස්සයා මානව සම්පත දෙන්නේ අර නිකන් කෑම වේල වගේ බත්පතට යන්තම් හරියන පඩියක් විතරයි. ඒක ලංකාවේ ඉන්දියාවේ තමයි තියෙන්නේ. වෙන රටවල් එහෙම නෙමෙයි. අනිත් සියලුම දේට කලින් දෙන්නේ මිනිස්සුන්ට කෑම ටික තියනවද? ගෑස් ටික තියනවද? කරන්ට් එක තියනවද? රස්සාවක් නැද්ද? රස්සාවක් නැත්තම් රජයක් කැප වෙලා ඉන්නව කොහොම හරි රස්සාවක් යාට හොයලා දෙන්න. රස්සාවක් නැත්තම් යාට රස්සාවක් හම්බ වෙනකම් පඩි දෙනවා ගෙදර ඉද්දි. මානව සම්පතට එහෙම ගරු කරන දිනුණු රටවල්. දැන් ඔය අරාබිකරේ වගේ රටවල් වල වුණත් රස්සාවක් නැතත් කැම ටික ගෙදරට එවනවා. මල්ල ගෙදරට එවනවා. රස්සාවක් නැතත් කාලා බීලා ගෙදර ඉන්න පුළුවන්. ලංකාවේ නැති. ඇයි මිනිහට ආදරය කරන්න අපිට උගන්වන්න බැරි වීම ගැන. අපි ආදරය කරන්නේ රත්තරන් බඩු වලට. ඒකනේ දලදා වහන්සේත් වටේම රත්තරන් මාලා දාලා වහලා තියෙන්නේ. ඇයි අර ගෑනු අයගේ මේ läමේ පැද්දිච්ච තිබිච්ච ඔක මාලේ පොඩ්ඩක් අයින් කළා කියලා ඕකෙන් අපිට වඳින්න බැරිද? මන් දකින්නේ සරුවඥ ධාතුන් වලට කරන අගෞරවයක් ඒක. මේ රහතන් වහන්සේ කෙනෙක්ගේ සරුවඥ ධාතු ඇතුලේ තියෙන බුදු කෙනෙක්ගේ ඒක උඩින් මේ කාන්තාවගේ läමේ පැද්දිච්ච මාලේ. මාලේ වෙනුවෙන් පූජා කළා නම් කෙනෙක් සද්ධාවෙන් කරන්න තියෙන්නේ ඒක අරගෙන ශාසනය උදෙසා යමක් කරන්න. නමුත් ඒගොල්ලෝ කරන්නේ ඒගොල්ලෝගේ මට පිටාවේ මොකක් හරි එකක් ආයි වලාකුළු බැම්මක් හරි ගහනවා මිසක් දුප්පත් පන්සලකට දෙනවා නම් අපිට එහෙම වේසින් දකින්නේ. කලාතුරකින් පිරිසක් ඉන්නවා. ඒ පිරිස අපි අගේනවා. ඒ පිරිසට ගරු කරනවා. ඒ පිරිස ආදර්ශයට අරගෙන සියලු දෙනාම මේ පොසත්තෙන් දුප්පත් අය වෙනුවෙන් කටයුතු කරන්න ඕනේ. ඒ වගේම අපි සාමාන්‍ය ජනතාවගෙනුත් ඉන්න පින්කම් නාමයෙන් ගොංකම් කරන්න එපා. මහ බැංකුවේ සල්ලි ඔක්කොම අදි මේ හරක් නිදහස් කරන්න ගියොත්. මේ හරක් නිදහස් කරගන්න ඕන මේ සත්ත්ව හිංසනය හොඳ නෑ. මේ අම්මා විනාශ කිරීම. නමුත් ඔය අපි කරන වැඩෙන් ඒක කෙරෙන්නේ නෑ. හොඳම දේ තමයි අර පුජ්‍යලය අවබෝධයට පාත්‍ර කරන්න ඕනේ. එහෙම නැත්නම් නීතිමය වශයෙන් වහලා දාන්න ඕනේ.
ඇති කරලා දාන්න ඕන. එහෙමත් නැත්නම් අඩුම තරමේ සබ්බපාපස්ස ගාතාව 1100 වාරක් විතර කියලා වැලි ටිකක් හරි ඒ වගේ තරකට ගිලින් දාන්න ඕන. පවත්තන්න අමාරුයි. ඒ හරි ප්‍රබල ගාතාවක් නේ. ඒ පාපිෂ්ඨ තැන් පවත්තන්න බැරි වෙනවා. කොහෙන් හරි අකුලන් යන්න සිද්ධ වෙනවා. අන්න ඒ වගේ සම්මුති ධර්මයක් තියෙනවා. සම්මුතියෙන් විශිෂ්ට දාර්ශනිකයෙක් වෙන්න, පරමාර්ථයෙන් විශිෂ්ට දාර්ශනිකයෙක් වෙන්න ඒකයි අවශ්‍ය කරන කාරණේ. දැන් මේ කියපු කරුණු ටික ඔබට හොඳට තේරුණා. ඇයි මේ කියපු කරුණු වල තියෙනවා රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ලක්ෂණ. ඒ නිසා ටග්ගලේ කියනකොටම රූප මැවෙනවා, සංවේදීතා ඇති වෙනවා. මේක හොඳ ක්‍රියාවක්, මේක නරක ක්‍රියාවක්, මේක සාපේක්ෂිතව මෙහිමයි මේ හේතු නිසා මේකයි කියලා හේතු නිසා තේරුම් ගන්න පුළුවන්. අර අතන හේතු නැහැ. හේතු බංගයි. හේතු බංග වූ තැන තේරුම් ගන්න බෑ සංඥාවක් පසුපස හඹා යන විඥාණයට. මෙතන විඥාන නිරෝධයක් නේ තියෙන්නේ. නමුත් අපේ සංඥාව පුරුදු වෙලා තියෙන්නේ මේ විඥානේ සංඥාවක් පසුපස හඹා යන. ඒ නිසා වහාම ඔබ සංඥාවක් පසුපස හඹා යන ගුණයට එහා ගියපු තැනකින් මේක ආරම්භ කරන්න ඕන. ඔබේ සංඥාව තුල තියෙන පැවැත්ම කියන්නේ දුක. දුකේ සංසිඳීම නැවැත්ම තමයි තියෙන්නේ සංඥාව ඉක්මවා යන තැන. අන්න එතෙන්ට ඔබේ ඥානය දියුණු වෙන්න ඕන. ඔබ විදර්ශනා කරන්න, මේ ගැන ඔබ සොයා යන්න. ඒ අනන්ත වූ ධර්මයේ ඔබ සොයා යන තරමට ඔබ අනන්තයට ලං වෙනවා. ඒ අනන්තයට ලං වෙන තරමට ඔබ නිවෙනවා. ඔබ යම් දවසක 100%ක් ඒ කරා ලං වූ විට නැවත ඉන්ද්‍රියන්ට සම්බන්ධ නොවීම දකින්න පුළුවන් සදාතනික ඥාන දර්ශනයකට ඔබ පරිවර්තනය වෙනවා. ලෝකෝත්තර ජීවිතයේ සියල්ල අත්හල වුවත් සම්මුති ජීවිතයේ කිසිම දෙයක් වෙනස් කිරීමට අවශ්‍ය වන්නේ නැහැ. ලෝකෝත්තර තත්වයට දැනුම කියන්නේ වරදක් වුවත් සම්මුති ඥාණයට දැනුම වරදක් නොවේ. මෙන්න මේ ලෝකෝත්තර අතහැරීමයි සම්මුති පැවැත්මයි කියන එක පටලවාගත්ත බුද්ධාගම නිසා තමයි මේකට අපි කියන්නේ විකෘති වෙච්ච බුද්ධාගමක් කියලා කියන්නේ. කවදාවත් ලෝකෝත්තර දර්ශන ඥානයක ගුණයක ලක්ෂණයක් කිසි විටක සම්මුති ජීවිතයක් බවට පත් කරන්න බෑ. එහෙම පත් කළොත් එතන තියෙන්නේ ව්‍යාකූලත්වය. ව්‍යාකූලත්වය. මේක භාෂාවල් දෙකක්, රටවල් දෙකක්. එංගලන්තයේ අධික සීතලයි. එහෙදි කෙනෙකුට අපි කියනවා ඔළුවේ සිටම හොඳින් ඇඟ පුරාම කබායකින් වසාගෙන සිටින්න. ඉතින් ලංකාවටත් එනවා. ඒ ශික්ෂාවම ලංකාවෙත් ක්‍රියාත්මක කරනවා. එතකොට පිස්සෙක් වෙනවනේ. ඔය අරාබිකරේ ඉන්න දරුවන්ට කිව්වා මුළු ඇඟම වහගෙන ඉන්න. මොකද අවුවට පිච්චෙනවා. එහෙදි ඒක ආශිර්වාදයක්, ඒක රැකවරණ. මූණත් වහගන්න. ඇයි දුහවිලි කුණාටු ඇවිල්ලා මූණේ වදිනවා. එතකොට ඇස් පේන්නේ නැතුව යනවා. ඉතින් දැලක් දාලා මූණත් වහලා තමයි විශේෂයෙන් කාන්තාවගේ ආරක්ෂාව පිණිස ඒගොල්ලන්ට යන්න කිව්වේ. ඒ රටේදී ඒක ඒගොල්ලන්ට කරන ආශිර්වාදයක්. ඒක හොඳයි. ඒක ඉතින් හැම මධ්‍ය දේශයකටම ගැලපෙන්නේ නෑ. ඕක බුද්ධාගමටත් වෙලා තියෙනවා. ඕක අනිකුත් ආගම් වලටත් වෙලා තියෙනවා. ගතානුගතික වීම ප්‍රඥාවෙන් තොරව. තේරුණානේ? ඔන්න ඔය තේ තමයි වෙලා තියෙන්නේ. ඒ නිසා භෞතික වාදීත්වයේ රටින් රටට ඒක වෙනස් කරගන්න පුළුවන්. ඒකට කියන්නේ විනය. ඒ නිසා විනය කියන එක වෙනස් වෙනවනේ. නමුත් දර්ශනය, අධ්‍යාත්මික දර්ශනය එකක්. ඒක හැම විඥානයකටම බලපවත්වන්නා වූ කාරණයක් බවට පත් වෙනවා. හැම විඥානයක්ම එකයි.
මොන ආගමේ හිටියත් එකයි. මේ අපි කතා කරන්නේ ආගමක් ගැන නෙමෙයි, ලෝක සත්‍යයක් ගැන. ලෝකෝත්තර සත්‍යයක් සහ ලෝක සත්‍යයක් ගැන. අපි ලෝකයේ තියෙන සත්‍යයත් අපි කියලා දෙනවා. ලෝකෝත්තර තත්වයේ තියෙන සත්‍යයත් අපි කියලා දෙනවා. ලෝකීය හා ලෝකෝත්තර සත්‍ය පිළිබඳ. ලෝකයත් ලෝක නිරෝධයත් පිළිබඳව තමයි මේ කතා කරන්නේ. පුදුමයි කියන්නේ මේ සමහර ආගම් වල මේ සිත කියන දේ පිළිබඳව මොකවත්ම කතා කරලා නැහැනේ. කතා කරලා තියෙන්නේ දෙවියෝ කියන කාරණේ මුල් කරගෙන. එතකොට කට්ටිය අහනවලු සමහර අය සිත කියන්නේ මොකක්ද කියලා. ඒගොල්ලෝ දන්නේ නැහැ සිත කියන්නේ මොකක්ද කියලා. ලංකාවේම වෙනත් ආගමිකයෝ මහත්මයෙක් මට කිව්වා ඒගොල්ලෝ අහනවා මේ සිත කියන්නේ මොකක්ද කියලා අහනවා. මේ මිනිස්සු දන්නේ නැහැ හිත කියන එක. එක්ක සොයන් චින්තාමය ප්‍රඥාවක් පුජ්‍යලයක් තුල පහළ වෙන්න ඕනේ. එහෙම නැත්නම් පඬිත ආශ්‍රයයක් තුලින් ඥානවන්තයන්ගේ ආශ්‍රයයක් තුලින් උපදේශයක් තුලින් චින්තන ශක්තිය උදා කරගන්න ඕනේ. ගොඩාක් දෙනෙක් මගහසර පෙන්වුවම යන්න පුළුවන් අය. හැමෝටම යන්න බෑ. කලාතුරකින් ගවයෙකුත් ඉන්නවා කොච්චර අතරමං වුණත් ගාලා හොයාගෙන එන්න පුළුවන්. නමුත් හැමෝටම එන්න බෑ. තේරුණානේ? ඒ වගේ තමයි ප්‍රඥාවන්තයෝ බොහොම අඩුයි. ප්‍රඥාවන්තයෝ බොහොම අඩුයි. මෙවැනි අනුශාසනා ශ්‍රවණය කිරීමෙන් විශේෂයෙන්ම ඔබ තුල ඇති කරගන්නට බැරි කුසල ශක්තියක්, කුසලතාවයක්, ලෝකෝත්තර කුසලතාවයක් මෙතන හට ගන්නවා. ලෞකික කුසලතා තියෙනවා, ලෝකෝත්තර කුසලතා තියෙනවා. ඔබ තුල හට ගන්නවා. ඇත්තෙම ඔබ තනියෙන් චින්තාමයට බැසගත්තාම ඔබ එන්න ඔබ කරන්නේ දැඩි කරගන්නවා. දැඩි කරගන්න තරමට ඔබ තවත් ඒ තුල පීඩාවටපත් වෙනවා. දැන් එහෙම තමයි මිනිස් විඥානේ හැදෙන්නේ. දැන් කුඩා කාලේ ඉඳලම වයසට යනකොටම හොඳට බලන්න මනස දැඩි වෙලා. ওই වයසක අයගේ තමයි මනස දැඩිම. එන්න මනස දැඩි වෙනවා. මෘදු වෙන්නේ නැහැ. අනතිමානී වෙන්නේ නැහැ. දැන් ඔබ හිතන්න පුළුවන් මම මෙහෙම ඉන්න ඕන හරම ඉන්න ඕන මෙහෙම ඉන්න ඕන කියලා. දැන් ඔබ කවදාවත් මේ අහන දේ ධර්ම කාරණේට ඔබ පසු ඉස්සෙල්ලා කියපු දේවල් අමතක කරලා මේක අහනවා නම් ඔබට ධර්මයේ තේරුම් ගන්න බෑ. අර කරුණුත් මතකයේ හොඳින් දරාගෙන තමයි මේ කරුණට අපි මුහුණ දෙන්න ඕන. ඔබට හෝඩිය අමතක කරලා විශ්වවිද්‍යාල විභාගෙ ලියන්න බෑනේ. එහෙම උත්තරට අකුරු ලියෙන්නේ නැහැ. මොකද ආයන ඉගෙන ගත්තේ ඕඩියේදී. ඒ වගේ ඔබට මුලින් කියන ලද ධර්ම අමතක කරලා මේ මොහොතේ ධර්මයට මුහුණ දෙන්න බෑ. මුලින් කියන ධර්මතා අනුකූලව නිවැරදිතාවයත් එක්ක තමයි මේ ධර්මයට තියෙන්නේ. ඒ නිසා මේක සම්පින්ඩණය කර ගැනීමේ දක්ෂතාවයේ තියෙන කෙනෙකුට ධර්මයේ ඉක්මනින් දකින්න පුළුවන්. එහෙම සම්පින්ඩණය කරගන්න බැරි අයටත් බුදුහාමුදුර අනුශාසනා කරලා තියෙනවා. එක කුමාරයෙක් ඔහුම ඇවිල්ලා ওই ප්‍රශ්නේ ඉදිරිපත් කළා. ස්වාමීනි මට මේ ওই සූත්‍ර දිග වැඩි සම්පින්ඩණය කරගන්න අමාරුයි කිව්වා. මට ඔක කෙටියෙන් කියන්න බැරිද ඔය නිවන කොහෙද තියෙන්නේ කියලා. එවිට තමයි බුදුහාමුදුරු දේශනා කරේ යම් තැනක සතර මහා භූතයෝ නොපිහිටයිද එතන නිවන පිහිටා ඇත කියලා කිව්වේ තෙන්දී. ඒ සම්පින්ඩණය කරගන්න බැරි අයට කියපු කතාව.
නැත්නම් අනිත් අයට සම්පින්ඩණය කරලා ගන්න කියලා තමයි කියන්නේ. ඒකයි සුණහත හොඳින්ම අහන්න. ධාරේත හොඳටම සද්ධර්මයේ දරා ගන්න. චරාත කියන්නේ අධ්‍යාත්මිකව මෙහෙවල ගලපලා ගස්ටලා කම්පණය කරලා බලන්න ඕන. චරාත අනුගත කරවන්න. ඊට අනුව හැඩ ගස්වන්න. ඒක තමයි ධර්මය. චරාත කිව්වම අපි අය දන්නේ නිකන් කයින් චරා කරන්න. මේ චරණය කරන. කයින් චරණය නෙවෙයි මේක බුද්ධිමය චරණය. ප්‍රඥාමය චරණය. අපේ සංස්කෘතියක් තුළින් සම්මුති ධර්ම තුළින් තියෙන කායික චරණයක් ස්වභාවයක් තියෙනවා. පාරට කෙල ගහන්නේ. පාරේ හැමතැනම මුත්‍රා කරන්නේ. මල පහදාන්නේ. ලංකාවේ හැමතැනම හෝටල් තියෙන ටොයිලට්ස් නැහැ නේ. ලංකාවේ අය හිතාගෙන දැන් වෙන රටවල් වල ගියාම හැමතැනම දකින්න පුළුවන් මේ පොදු ස්ථාන තියෙනවා මේ තමන්ගේ ශරීර කෘත්‍යයන් කරන්න. ලංකාවේ නෑ. තිබුණොත් තියෙන අපායක්. ඒකට කිට් වෙන්න බෑ මිනිස්සුන්ට. ගෙවලා එකක් හැදුවොත් උන්න සල්ලි හම්බ කරන් කනෝ ගාන වැඩි. ඉල්ලන්නේ එකක්. මොකද වැඩක්ම නැති වැඩි ඒ නිසා ඔක නිකන් කරන්න දෙන්න කියලා. ඒ සම්මුති දේවල් ඒවා හොඳට තියෙන්න ඕන දියුණු වෙනකොට ඉස්සරහදී ඒවා පිළිවෙලක් ඇතුව මිනිස්සු හොඳින් ආහාර පාන භුක්ති විඳින හොඳින් පැවැත්මක් තියෙන හොඳ දර්ශනයක් තියෙන මිනිස්සුත් බිහි වේවි කියලා හිතෙනවා. ඒ බාහිර චරණයන් එක්ක ස්වභාවයන් එක්ක දැන් මේ ඔක්කොම අනුගත කරන්නේ මේ හැම දෙයක්ම මේ සමාජය තුළ මොනම හරි වේදයකින් නිවැරදි වෙයි කාගේ හරි තුලින් නිවැරදි වෙයි කියන බලාපොරොත්තුවෙන්. මොකද අපි පැහැදිලිවම දන්නවා අපේ හඬ නිසා මේ රටේ යම් දේවල් වෙනස් වෙලා තියෙනවා, වෙනස් කරලා තියෙනවා, වෙනස් කරන්න පුළුවන් කියලා අපිට හැඟිලා තියෙනවා. මාධ්‍ය ප්‍රතිපත්ති, මාධ්‍ය න්‍යායයන්, දේශපාලන ප්‍රතිපත්ති, දේශපාලන යම් ස්වභාවල් වෙනස් වෙලා තියෙනවා ධර්මයේ නිසා, ප්‍රකාශන නිසා. හොඳ අතට පෙරලලා තියෙනවා. ඒ නිසා ඒක වටි. ඉතින් මෝඩ කරුණාවකට නිවන් දකින්න බෑ. අඥාන ප්‍රතිපත්ති වලට නිවන් දකින්න බෑ. හුදෙක් ප්‍රතිපත්ති තිබ්බයි කියලා නිවන් දකින්න බෑ. අපි ඉතින් සිල්වන්තයෝ කියලා හිතාගෙන ඉන්නේ රැට නොකා ඉඳලා, खराब නොදා ඉඳලා, සල්ලි පාවිච්චි කරන්නේ නැතුව ඉඳලා. ලංකාවේ ඇවිදින සුද්දෝ ළඟ 7-5ක් නෑ ගොඩක් අය ළඟ. උන් ක්‍රෙඩිට් කාඩ් එක පාවිච්චි කරන්නේ. 7-5ක් නෑ, සල්ලියල්ල නෑ. ඒක ව්‍යාපාරික මාත් එක්ක ආම්දුරේ මටත් මතක නෑ මාත් සල්ලි අල්ලන්නේ නෑ නේ කිව්වා. ඒ ශික්ෂාපදේ මාත් රකින්නවා කිව්වා. මොකද මිනිහා අල්ලන්නේ නෑ සල්ලි. තෙල් ගහන්නේ කාඩ් එකෙන්. බඩු ගන්නේ කාඩ් එකෙන්. චෙක් වලින් එහාට මෙහාට ගෙවන්නේ. එයාගේ ලේකම්ලා මේ භාණ්ඩාගාරිකලා ඉන්න ඒගොල්ලෝ තමයි මුදල් අල්ලන්නේ. විශාල ව්‍යාපාරනේ. විශාල ව්‍යාපාරිකයෝ මේ සල්ලි අල්ලන්නේ නැහැ. සල්ලි ගණන් කරන්නේත් නැහැ. ඒ සල්ලි ගණන් කරන වෙනම කට්ටිය ඉන්නවා. එලා ඒගොල්ලෝ ගම බැංකුව වලට දාන්නේ, බැංකුව වලින් ගේන්නේ, ඒකට යොදවන්නේ ඒගොල්ලෝ. නමුත් මේ ගදානුගතික මෝඩ හාමුදුරුවෝ කට රඬුවෙන් සල්ලි අල්ලන මට්ටමට එනවා. අල්ලියගේ ඇවෙන්න හොඳ නැහැ කියලා. සිල්වත්කමට සෙරප්පු නැතුව යනවා. පොඩි පහේ අවිද්‍යාවක් නෙමෙයි තියෙන්නේ. පරම අවිද්‍යාව. අපේ අයත් සිල්වත්කම මනින්නේ උතනේ. නිහතමානීත්වය මනින්නේ උතනේ. නේ? කකුල් පිච්චි හරි යනකොට පාරේ බලන්න මොන තරම් සිල්වත්ද ආම්දුරු. මෛත්‍රී පාරමිතාවේදී හරේ අර තාපසතුමාගේ අත පයත් කපලා ඔක්කොම කපලා මරලත් දානවා. බලන්න අපේ තාපසතුමාගේ ශ්‍රේෂ්ඨත්වය.
නිකන් හරි තර තාපසයා නැකිටලා ඉවරලා රජතුමාගේ කඩුව අරගෙන දෙකක් ගහලා ඉවරලා අර දුෂ්ට රජතුමා නැති කරලා ඒ රටේ රජ වුණා නම් බලන්න තියෙන තාපසයාගේ කැත ගතිය. අපි අය කැමැතිම තාපසයෝ කරන්නේ සිල්වත් අය කරන්නේ ගුණවත් අය කරන්නේ වෙනසුණු චරිත. දැන් අපිට ඉන්න ඔය ඉතිහාසෙ පෙන්නලා දීලා තියෙනෙත් එහෙම සමහර අය. අයියන්ඩිය මා මරණ හැටි පෙන්නන්නම් කියලා කොටේට බෙල්ල තිබ්බා. අන්න බලන්න මොන තරම් වීරයෙක්ද. ශ්‍රේෂ්ඨයි. නිකන් හරි අර වදකේ හරි පෙරලලා ගහලා වටේම ඉන්න කට්ටිය කුඩු ගල්ලා දාලා අම්මා තාත්තා බේරන් ගියාන හරි කුරුළු කුමාරේ අරක කෙනෙක්. එතකොට මහා නිවට ගති තමයි අපි මේ සමාජගත කරලා තියෙන්න පුළුවන් තරම්. දරුවෝ ටික දන් දෙන්න, ගැහණි දන් දෙන්න, කඩ කොටේට බෙල්ල තියන්න, හැමදේම ඇතහැරලා හිඟන්නෝ වගේ ඉන්න. නව නිර්මාණ කරන්න එපා, තණ්හා කරන්න එපා. මේ රටේ මොන තරම් රස්සාවල් හදා ගන්න පුළුවන්ද? මේ රටේ මොන තරම් නිර්මාණ කරන්න පුළුවන්ද? මේ රටේ මොන තරම් සම්පත් තියෙනවද? පිට රටවල් වලට දීලා සල්ලි හම්බ කරන්න පුළුවන්ද? තෙල් තියෙනවා, මැණික් තියෙනවා, ඖෂධ වර්ග තියෙනවා, ජලයම මුළු ලෝකෙටම දීලා ජීවත් වෙන්න පුළුවන්. වතුර බෝතලයක් හරි විකුණනොත් ඔන්න ජල සම්පත විකුණනෝ කියලා කෑ ගන්නවා. මේ ඉන්න අම්මලා ටික පෝලිං ගස්වල යවන රට. ඒකට කමක් නෑ. ඇයි? මානවයට වෛර කරන තාරවලට, ගඩොල් වලට, බිත්ති වලට ආදරය කරන ඥානවන්ත මිනිස්සු. ඒගොල්ලන්ට මෝඩයෝ කියලා කියන්න හොඳ නෑ. ඒ මොකද ඊට වැඩි එහා වචනයක් ඕනනේ. ඒක නිසා ඥානවන්ත මිනිස්සු කියලා කියන්න ඕන. ඒක තමයි අලුත්ම ක්‍රමය. මෝඩයටත් එහා ගියොත් එහෙම යාට කියන්නේ ගොඩක් ඥානවන්තයි කියලා. ඒක කරන්න දෙයක් නැහැ නේ. පැහැදිලි කරලම දෙන්න බෑ එහෙම කියන්නේ. එතකොට මේ සම්මුති ලෝකෝත්තර. එතකොට මේ ලෝකෝත්තර සද්ධර්මයේ දකිනකොට තථාගතත්වය හොඳට පේනවා. තථාගතත්වය හොඳට පේනවා. යමක් කෙරෙන්න ඕන කොහොමද, කරන්න ඕන කොහොමද කියලා. ඒ නිසා මේ ලෝකෝත්තර දර්ශනයක් ඇති කෙනෙක්ගෙන් ඇත්ත වශයෙන්ම රාජ්‍ය නායකත්වයක් අනුශාසනා ලබා ගන්නවා නම් පුදුම වේගවත් සංවර්ධනයක් සහ මේ ගුණයක් රටක් තුල ලෝකයක් තුල හට ගන්නවා. මොකද එයාගේ දර්ශනය සරුවඥයි. හැම පැත්තක්ම පේනවා. උගතෙක් නෙමෙයි. උගතෙකුට පේන්නේ ඒ කායිනික යම්කිසි මතයක්, හැඟීමක්, කවුරුන් හරි විසින් දාපු සංකල්පයක්. අර සියලුම මානව ගුණාංග පදනම් වෙලා කලහා නොකල යුත්ත පිළිබඳව දර්ශනඥාණයෙන් ක්‍රියා කරනවා. හැකියාව තියෙනවා. ඒකයි තියෙන්නේ. එයා මේ බුදුරජාණන් වහන්සේගේ දර්ශන සම්පත්තිය ලැබපු කෙනා එයා මේ එක්තරා කොටු වීමකට, සිරවීමකට, යම්කිසි නීතියකට මේ බැඳුණු කෙනෙක් නෙමෙයි. එයා නිදහස් කෙනෙක්. එයාට මඟ පෙන්වන්නේ එයාගේ ඥානය, එයාගේ ආලෝකය. ඇස් ඇති මිනිස්සෙක් කවදාවත් දැන කටුකොටට දැක අඩිය තියන්නේ නැහැ. මුලක හැපෙන්නේ නැහැ, වලක වැටෙන්නේ නැහැ. දැන වැටෙන්නේ නැහැ. ඒක තමයි ඇස් පැහැදීම. ඒකම ප්‍රඥාව උදාන වුණාට පස්සේ එයාට ඇස් ලැබුණා වගේ ප්‍රඥා ඇස. ඉතින් එයාට මේ ඔහෙන් යන්න, මෙහෙන් යන්න, මෙහාට හැරෙන්න, ඔහොම නතර වෙන්න කියන්න ඕනේ නැහනේ. දැන් මමත් ඔය අන්ධ කීප දෙනෙක් ආශ්‍රය නිශ්‍රය කරලා තියෙනවා. ඉතින් ඒගොල්ලෝ එක්ක එක කියද්දි නේ නිතරම බලාගෙන, පඩිය බලාගෙන, අලේ වැටෙයි, මෙහෙට හැරෙන්න කියලා කියන්නේ. ඒ මෙහෙවීම මොකක්වත් ඕනේ නැහැ. එයා දකින්න මේ ලෝකේ තත්ත්වය.
දැන් අද උනත් එහෙමයි. අපේ අය උනත් එහෙමයි. දැන් විශාල වරදක් වෙච්ච තැන ස්වාමින් වහන්සේ කෙනෙක් හැරිලා බලනවා තරහෙන්. එතකොට අපි කියන්නේ බලන්න හාමුදුරුවෝ අසංවර ලෙස හැරිලා බලපු හැටි. අර පහර දීප එක ගැන කියන්නේ. බලන්න අර ලයිට් එකට අර ගල් ගෙඩියකින් ගැහුවනේ. ඒක ඇතුළේ වෙච්ච විනාශය මොකද්ද? හානිය මොකද්ද කියලා ඒව කතා කරන්නේ. ඒකට ගල් ගෙඩියක් ගහන්න මොකද්ද හේතුව කියලා. වෙන රටවල් වල පිටුවහල් කරන්න තරම් වැරදි වුණාට පස්සේ අපේ රටේ හාමුදුරු කෙනෙක් කරන්නේ අර බල්බ් එකකට ගල් ගෙඩියකින් ගහනවා. ඔච්චරයි. ඕකයි වරද. ඊට පස්සේ ඒක තමයි වරදක් බවට පත් වෙන්නේ. දැන් අනුරාධපුරයේ දැන් අපේ මේ විශාල පූජනීය ස්ථානවල මේ වෙනකොට අල්ලගෙන තියෙනවා. ඒක ප්‍රශ්නයක් නෑ. අර කොහෙද මේ සොහොන් ගොතක් කොයි දස්සක තිබිලා අපි මේ සොහොන අපේ කියලා සොහොන් ගොත පොඩ්ඩක් කැඩිලා කියලා කෑ ගහලා බාමියන් බුදු පිළිම බිමට කඩාගෙන වැටෙනවා. ඒකට මුත් කමන්නේ සොහොන් ගොත පොඩ්ඩක් හෙල්ලිලා තියෙනවා. එක්කනේ සොහොන් ගොතට එහෙමනම් අපේ කොතවල් කොහොම රැක ගන්න ඕනද? ඒ නිසා මිත්‍යා දෘෂ්ටික බලය කියන්නේ හරි ප්‍රබලයි. කට තියෙනවා ඇරලා ඕන පැත්තක කියන්න පුළුවන්. ඒ කටට ශික්ෂණයක් නැහැනේ. මොලේ පැත්තකින් තියලානේ තියෙන්නේ. මොලේ පැත්තකින් තිබ්බට පස්සේ කටකට ඕන තරම් කතා කරන්න පුළුවන්. ඒ කියන්නේ එක මෝඩෙකුත් එක්ක පඬිතුයෝ 500කට කතා කරන්න බෑ කියලා උදාහරණයක් කියන්නේ. ඒ මොහොඩයා මොලේ පැත්තකින් තියලා කතා කරනවා ඉවරයි. මම අහුවාම එක මිනිස්සෙකින් ඒ පිළිම කඩලා දාන්න බීමට කියලා. ඒ මිනිස්සයා දීපු උත්තරය තමයි මොකද්ද? පිළිමට කතා කරන්න බෑනේ කිව්වා. ඒක නිසා කිව්වා කඩලා දැම්මේ. එතකොට කතා කරන්න පුළුවන් මිනිස්සුયો මරන්නේ මොකද? ඒගොල්ලෝ අපි ආගමේ නෙමෙයිනේ. ඒ නිසා මරලා දානවා. දැන් බලන්නේ පිළිමෙට මොකද කරන්නේ? එයාට කතා කරන්න බෑ. එතකොට කතා කරන්න පුළුවන් මිනිස්සයා අයියා අපි ආගමේ නෙමෙයි. ඉතින් ඒ නිසා එවැනි අඥාන සමාජයවල එකක් දැනුවත් කරලා හදන්න පුළුවන්. අනිත් එක නීතියෙන් පාලනය කරන්න පුළුවන්. නීතියෙන් පාලනය කරන්න බැරි අය බලය පාවිච්චි කරලා පාලනය කරන්න පුළුවන්. එවැනි ක්‍රියාදාමයක් තමයි ප්‍රඥා දර්ශනයක් තුල තියෙන්නේ. මෝඩ කරුණාව නෑ. මේ ලංකාවේ මිනිස්සු ළඟ තියෙන මෝඩ කරුණාව. උපාසකම්මල් ළඟ තියෙන්නේ මෝඩ කරුණාව. ඒක හාමුදුරු කෙනෙක් ළඟ තිබ්බා එහෙම මෝඩ කරුණාවක්. ඒ හාමුදුරු කියනවා "ඒ මස් කඩකාරය හරි හොඳයිලු." මං අහුවා "ඒ හොඳ?" "නෑ අපි හොයපු වගේ හරකෙක්ම අපිට හොයලා දුන්නලු." මං අහුවා "කොහොමද උනේ?" "නෑ අහිංසක මූණක් තියෙන හරකෙක් හොයලා දුන්නලු." නෑ හාමුදුරු ගිහිල්ලා කොහොම හරස් සෙට් එක බලලා ටිකක් අහිංසකයි වගේ තියෙන මූණක් විචාරකෙක් තමයි අරන් ඇවිල්ලා තියෙන්නේ. අනේ අම්මපා මේ මිනිස්සුන්ටනේ මොනවා වෙලාද කියලා මන් දන්නේ. අර මිනිස්සු අපිට කියන්නේ මෝඩයෝ කියලා. අපිට හරක් කියලා මිනිස්සු කියන්නේ. ඔන්න තා මෝඩයෙක් කියනවා, ඔන්න තා හරකෙක් කියනවා කියලා තමයි ගන්නෙ. ඉන්න නෝන මාත්‍යා මිස් ඉන්න කියලා කතා කරන්නේ. පිටින් මිනිස් කියලා කියන ඇතුලෙන් හරකා කියලා කියන්නේ. ඇත්තෙන්ම ඒ කියන කතාව සාධාරණයි. ඒ හරක් කියන එක බෞද්ධයන්ට මෝඩයෝ කියන එක සාධාරණයි. සිංහලය ඇත්තෙන්ම මෝඩයෙක්. ඇත්තෙන්ම මෝඩයෙක්. දැන් ඇමරිකාව බුද්ධිමත්. ඒගොල්ලෝ එහෙම ඕන විදියට අසත් ධර්මයට අවිනීතියට ඊසෝසවන් ඉඩ තියන්නේ නැහැ. අපි ලාංකිකයෝනේ. පන්සල දෙන්නේ මේ ලෝතර බුදුහාමුදුරන්ට පූජා කරපු එක දෙන්නේ මිත්‍යා දෘෂ්ටියක් කියන්ට මේ සත්ව ඝාතන කරන්න ස්ථානයක් හදාගන්න. මිත්‍යා දෘෂ්ටියන් අදහන්න ස්ථාන හදාගන්න. කියන්නේ ඊළඟට ආගමික සහජීවනයලු. බුදුහාමුදුරුවෝ ළඟ තිබුණේ මේ සම්මා දිට්ඨිය උගන්වා දීම මිසක් එහෙම නැතුව මේ අර මෝඩ විදියට ඔක්කොම ආගම් එකයි කියන තැනේ නෑ. ඔක්කොම ආගම් එක වෙනවා, ප්‍රතිපත්ති එක නෑ. ප්‍රතිපත්ති විවිධ නම් ආගම් ඔක්කොම එක නෙමෙයි. ඒවා මිත්‍යා දෘෂ්ටික සම්මා දිට්ඨික ලක්ෂණ වලින් ප්‍රභේදණය වෙනවා. දැන් ඔයගොල්ලොත් අද ඉඳලා ඊට පස්සේ ඔක්කොම ආගම් එකයි කියන එක නෑ නේද? කවුරුත් එකයිනේ, කවුරුත් එක නෑ. විඥාණයෙන් මිනිස්සු යක්කු ඉන්නවා, පෙරේතයෝ ඉන්නවා,
දෙවිවරු ඉන්නවා, බ්‍රහ්මයෝ ඉන්නවා. මිනිසුත් ඔක්කොම එක නැහැ. මේ මිනිස්සුගේ දෘෂ්ටිගත ස්වභාවය. ඉතින් ප්‍රමුඛ කාර්යයක් හැටියට අපි ඒගොල්ලෝ දෘෂ්ටිමය වශයෙන් නිවැරදි කරන්න ඕන. දැන් බුදුදහමේ මහානගම හරි දෙන්නේ ඒ තුරුණුවන් සරණ යෑම තුළ අවබෝධය තුළ. ඒකයි. එහෙමනම් මේ සියලුම සම්මුති ලෝකෝත්තර කරුණු තුල අවබෝධ වෙලා පින්නතුන්ගේ ජීවිත සාර්ථක කරගන්න මේ ධර්මයේ හේතුකාරක වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම තුරුණුවනේ සරණයි.